හයි බෝවන් කියලා පිළිගන්නවා ෆිසික්ස් මාස්ටර් YouTube channel එකට. මම චානක හෙට්ටිය ආරච්චි. මම කියලා දෙනවා භෞතික විද්‍යාව කොහොමද තර්කානුකූලව ඉගෙන ගන්න කියන එක ගැන. කියන්නේ මම පේපර් එකක් දාලා තියෙනවා පහළ link එකෙන් ලබා ගන්න පුළුවන්. ඉස්සරලාම වීඩියෝ එක බලන්න කලින් ඒකට ගිහිල්ලා ඒක දෙන පේපර් එක අරගෙන පැයක් විතර අරගෙන ප්‍රශ්න 25ක් තියෙන්නේ. ඒක පොඩ්ඩක් try කරන්න. try කරලා අමාරු ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක බලන්න. ඊළාට කියන්න තියෙන්නේ අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහළ තියෙනවා රතු පාට subscribe button එක click කරලා ඒකම තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඒකේ notification එක බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි එහෙනම් paper එකට යමු. පළවෙනි ප්‍රශ්නේ බලා ගන්න. सर्वत्र गुरुत्वाकर्षण नियतය g මාන වුණුවේ. හරි. අපි බලන්න ඕනේ ඉස්සර වෙලාවම सर्वत्र गुरुत्वाकर्षण नियतය කියන එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මේක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමට තමයි අදාළ වෙන සංසිද්ධිය. सर्वत्र गुरुत्वाकर्षण नियतය. මේ කියන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය කියන්නේ මොකද්ද? නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් කියන්නේ ස්කන්ධ දෙකක්. අපි තුමු r දුරකින් පවතින m1 m2 කියලා ස්කන්ධ දෙකක් තියෙනවා. මේවා අතර ආකර්ෂණ බලය ඇති වෙන්නේ. අපි තුමු F කියලා ආකර්ෂණ බලයක් හට ගන්නවා. එතන මේ ඇති වන ආකර්ෂණ බලය F කියන එක සමානුපාතිකයි කියනවා ස්කන්ධ දෙකේ ගුණිතයට සහ ප්‍රතිලෝමව සමානුපාතිකයි කියනවා දුරේ වර්ගයට. ඊළඟට මේ දෙකේම තියෙන සමානුපාතිකනේ. එකම බලයනේ. එහෙනම් බලය කියන එක සමානුපාතිකයි m1 m2 යට r වර්ගය. මේ සමානුපාතිකත්වය අයින් කරනවා අපි නියතයක් දාලා. ඒතර f සමානයි g m1 m2 යට r වර්ගය. මෙන්න මේ සමානුපාතික නියතයට කියනවා सर्वत्र गुरुत्वाकर्षण नियतය කියලා. ඒතර දැන් අහන්නේ මෙන්න මේකේ මානනේ. දැන් අපිට මේකේ මාන අහන්න පුළුවන් නැත්නම් ඒකක අහන්න පුළුවන්. හරි අපි මේක ඉස්සරලා මුක්ත කරගමුකෝ. එතකොට g සමාන වෙනවා f r වර්ග මෙහාට අරන්දියා f r වර්ගය බෙදීම m1 m2 වලට. අපි ඉස්සරලා මේක යුනිට් එක ගමු. g ගේ යුනිට් එක සමාන වෙනවා බලය. බලය කියන එක නිව්ටන් වලින් ගන්න පුළුවන්. දුර r වර්ගය මීටර් වර්ගයෙන් ගන්න පුළුවන්. ස්කන්ධ කිලෝග්‍රෑම් වැඩි කිරීම කිලෝග්‍රෑම් වලින් ගන්න පුළුවන්. හරි. කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා වර්ග වෙලා උඩට යනවා. එතකොට නිව්ටන් වර්ග මීටර කිලෝග්‍රෑම් වර්ගයට මේ යුනිට් එක. ඊළඟට අපි බලමු g ගේ මාන. දෙපැත්තම මාන සැලකුවොත් f r වර්ගය බෙදීම m1 m2 ගේ මාන ගන්න තියෙනවා. ඒතර බලයේ මාන ගන්න පුළුවන්. බලය කියන්නේ නිව්ටන් නේ. නිව්ටන් කියන්නේ f සමානයි ma වලින් ගන්න පුළුවන්. m ස්කන්ධය ඒ කියන්නේ ත්වරණය lt ඍණ 2 r l වර්ගය බෙදීම ස්කන්ධය m වැඩි කිරීම m එකකට m එකක් කපලා යනවා. මේ m උඩට යනවා. m ඍණ 1 l ඝණය t ඍණ 2. මෙන්න सर्वत्र गुरुत्वाकर्षण नियतේ මාන m ඍණ 1 l ඝණය t ඍණ 2. උත්තරේ 5. 5 තියෙනවනේ මේ උත්තරේ. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය බලමු. දෙවෙනි ප්‍රශ්නය කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධයේ මාන වලට සමාන මාන ඇත්තේ පහත කුමන පදයටද? මෙහි h යනු ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය දීලා තියෙනවා h කියලා. e යනු ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. ආරෝපණය දීලා තියෙනවා e කියලා. අහන්නේ විද්‍යුත් ප්‍රතිරෝධයේ මාන. එතකොට විද්‍යුත් ප්‍රතිරෝධය R. විද්‍යුත් ප්‍රතිරෝධය මානනේ. එතකොට මේකේ මාන ගන්න ඕන අපි h කියනුයි e කියනුයි. එතකොට අපි ප්‍රතිරෝධය කියන එක e කියන එකයි h කියන එකයි සම්බන්ධ කරගන්න ඕනේ.
දැන් ප්‍රතිරෝධය නම් සම්බන්ධ කරගන්න පුළුවන් V සමානයි IR. V සමානයි IR වලින් පුළුවන්, ශක්තියෙන් පුළුවන්. අපි බලන්න ඕනේ මේ ප්ලාන්ක් නීතිය කියන එක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ආරෝපණය කියන එක නම් ධාරාවේ අර්ථ දැක්වීමෙන් ගන්න පුළුවන්. Q සමානයි IT. ඒතර මෙතනින් ආරෝපණය E කියන එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට ප්ලාන්ක් නියතය සම්බන්ධ වෙන්නේ ශක්තිය පැත්තට. ප්ලාන්ක් නියතය කියන එක අපිට මෙන්න මේ සමීකරණය ගන්න E සමානයි HF. අන්න. දැන් අපි දන්නවා ප්ලාන්ක් නියතය කියන එක ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ ආරෝපණයයි ප්‍රතිරෝධය කියන එක ශක්තිය පැත්තෙන් සම්බන්ධ කරගන්න බැලුණා හරි. එතකොට අපි දන්නවා ක්ෂමතාවය සහ ශක්තිය අතර සම්බන්ධය. ශක්තිය කියන්නේ ක්ෂමතාවය වැඩි කිරීම කාලයනේ. එතකොට ක්ෂමතාවය ධාරා විද්‍යුතයේදී ක්ෂමතාවය කියන එක P සමානයි VI, P සමානයි V වර්ගයට R, P සමානයි I වර්ග R වලින් ඒක අපි දන්නවනේ. මේකට දාලා ශක්තිය වෙන්නේ E සමානයි VIT, E සමානයි V වර්ගයට RT, E සමානයි I වර්ග RT. අන්න. දැන් අපි බලන්න ඕන ශක්තිය. මෙතන ප්ලාන්ක් නියතේ ශක්තියෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් මෙතනින් ශක්තියට අදාළ සමීකරණයක් ගන්න ඕන. ඒතර දැන් මෙතන මේකේ වෝල්ටීයතාවය තියෙනවා, මේකෙත් වෝල්ටීයතාවය තියෙනවා. මෙතන වෝල්ටීයතාවයක් සම්බන්ධ වෙන්නේ නැහැ නේ. මෙතන ධාරාව තියෙනවා. ඒතර මෙන්න මේ සමීකරණය මේකට යොදා ගන්න පුළුවන්. ඒ මොකද? ඇයි? මෙතන ආරෝපණය කියන එක ධාරාවත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් අපිට ශක්තියට අදාළ සමීකරණය තමයි ගන්නත් ඕන. ඒතර මේ ධාරාව සම්බන්ධ වෙන සමීකරණයක් ගත්තාම හරිනේ. එහෙනම් E සමානයි I වර්ග RT. අපි ගන්නවා E සමානයි I වර්ග RT කියන සමීකරණය. ඒතර E කියන එකට ලියා ගන්න පුළුවන් HF කියලා. I වර්ග මේකෙන් කරාම I කියන එක Q බෙදීම T ගේ වර්ගය වැඩි කිරීම RT. මේකේ F කියන්නේ සංඛ්‍යාතනේ. සංඛ්‍යාතය අයින් කර ගන්න පුළුවන්. සංඛ්‍යාත කියන්නේ එකයට 3 විතර H වැඩි කිරීම සංඛ්‍යාතය කියන්නේ එකයට T සමානයි ආරෝපණය Q කියන්නේ E ගේ වර්ගය බෙදීම T ගේ වර්ගය වැඩි කිරීම R වැඩි කිරීම T. දැන් මෙතන T ට T එකක් කැපිලා යනවා. මෙතන T එකට මේ T එකක් කපලා යනවා. H සමාන වෙනවා E වර්ග R වලට. අහන්නේ විද්‍යුත් ප්‍රතිරෝධයේ මාන වලට සමාන මානෙත්. එතකොට විද්‍යුත් ප්‍රතිරෝධය උක්ත කරෝතේ R සමානයි H යට E වර්ගය. අන්න. විද්‍යුත් ප්‍රතිරෝධයේ මාන වලට සමාන වෙන්නේ H යට E වර්ගයේ මාන වලට. උත්තරය 3. ඊටම දැන් මේකෙදි අපිට විද්‍යුත් ප්‍රතිරෝධයයි ප්ලාන්ක් නියතයයි ආරෝපණය කියන එක එකට සම්බන්ධ කරගන්න ඕන. ඒතර සම්බන්ධ කරගන්නකොට ප්ලාන්ක් නියතයේ ශක්තියෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් මේවත් ශක්තිය පැත්තෙන් තමයි සම්බන්ධ කරගන්න ඕන. ඒතර මේක තමයි අපිට ගන්න පුළුවන් ලේසිම සමීකරණය. මොකද I කියන ධාරාව ලියා ගන්න පුළුවන් නේ Q බෙදීම T වලින්. හරි. ඒකට අදාළව සමීකරණ කොට නගාගෙන යනකොට විද්‍යුත් ප්‍රතිරෝධයේ මාන වලට සමාන මාන තියෙන සමීකරණය ඒ කියන්නේ උත්තරය ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ පුද්ගලයෙක් මෝටර් සයිකලයක් භාවිතයෙන් ගඟක් කරහා පැනීමට උත්සාහ කරයි. ඉවත්ව යාමට බලාපොරොත්තු වන ආනත පූර්වයේ තිරසට ආනතිය 60ක් වන අතර ගඟෙහි පළල මීටර් 40ක් වේ. ගඟෙහි අනෙක් පස යුර පුවරුවේ ඉහළ කෙළවර සිට 20 මීටර් පහතින් පිහිටා තිබේ. පුවරුවේ සිට 100 මීටර් පහළින් ගඟ පිහිටා ඇත. වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න ගඟෙහි අනෙක් පස යුරට පැනීමට නම් ආනත පුවරුවේ ඉහළම ලක්ෂයේදී ඔහුට තිබිය යුතු වේගය වන්නේ. දැන් මේකේ ප්‍රශ්නේ කියවද්දී රූපයක් ඇඳගෙන අදාළ දත්ත මාක් කරගන්න. ඒතර දැන් මේකේ පහළ ගඟක් තියෙනවා. ආනත පුවරුව මෙතන 60කින් ආනතව තියෙනවා. දැන් මේ මෙතෙන්ට එන මෝටර් සයිකලය මේක හරහා ගමන් කරලා මේ යුරට එන්න ඕනලු අනිත් පැත්තේ තියෙනවා. ගඟේ පළල දීලා තියෙනවා 46 මීටර කියලා.
මේ උස 100 මීටර. මේ එහා පැත්තේ යුරේ ඉඳන් මෙහා පැත්තේ යුරට තියෙන උස 20 මීටර. හරි. දැන් මේකෙදි දැන් මෙතෙන්ට එනකන් මේක ඇවිල්ලා මෙතනදී යන ප්‍රවේගයනේ අහන්නේ. ඕකට තිබිය යුතු වේගය. අපි මෙතන යන ප්‍රවේගය v කියලා u කියලා හිතා ගන්න. ආරම්භක ප්‍රවේගය u කියලා ගන්න. එතකොට දැන් මේක මොකද්ද වෙන්න ඕන? මේක මෙතනින් එහා පැත්ත දැන් මෙතන එන්ජිම මගෙන් ත්වරණය කරගෙන ඇවිල්ලා මෙතෙන්ට එනකන් ආවා. ඊට පස්සේ යන්නේ ගුරුත්ව ත්වරණය යටතේ. එතකොට දැන් මෙතන ගුරුත්ව ත්වරණය යටතේ ගමන් කරලා මේක අනිත් පැත්තේ උරට එන්න ඕන. අපි මේකෙදී දැන් අනිත් පැත්තේ උරට යන්න නම් හිතමු මෙන්න මෙතෙන්ට යුර කෙලවරට ආවොත් ඇති. හරිද? යුර කෙලවරට ආවයි කියන්නේ එහා පැත්තට ගියයි කියන්නේ. එහෙනම් එහා පැත්තට යන්න. යුර කෙලවරට එන්න නම් තියෙන්න ඕන ආරම්භක ප්‍රවේගයනේ අහන්නේ. හරි. එහෙනම් මේක මේව ප්‍රක්ෂිප්තයක් වගේ තමයි මෙතෙන්ට එන්නේ. අපි දැන් බලමු. මේක ප්‍රක්ෂිප්ත පාඩමට අදාළ ප්‍රශ්නයක්. ප්‍රක්ෂිප්තවලදී අපි යොදා ගන්න ගොඩක්ම යොදා ගන්නේ චලිත සමීකරණ. චලිත සමීකරණ හතරක් තියෙනවා. v සමානයි u ධන at s සමානයි ut ධන භාගයක් at වර්ග v වර්ග සමානයි u වර්ග ධන 2s s සමානයි u ධන v බෙදීම දෙවරක් t. මෙන්න මේ සමීකරණේ චලිත සමීකරණ මේව භාවිතා කරලා තමයි දැන් මේක හදන්නේ. දැන් අපි බලන්න ඕන මේකේ මොනවද අපි දන්න ඒවා කියලා. අපි දන්නවා මෙතන එහා පැත්තේ යුරෙන් නික්මුණාට පස්සේ මෙහා පැත්තේ යුරට මේ කොච්චර විස්ථාපනයක් වෙලා තියෙනවද කියලා. සිරස්ව පහළට තමයි විස්ථාපනය වෙලා තියෙන්නේ. පහළට අපි ලියාගමු මොනවද දන්නේ කියලා. පහළට වෙච්ච විස්ථාපනය දන්නවා 20 මීටර කියලා. ඊළඟට මෙතන අනිත් පැත්තේ කියලා ගැට්ටට තියෙන තිරස් විස්ථාපනයක් දන්නවා. එතකොට තිරසට ගමන් කරන්න දෙනවා. තිරසට ගියපු විස්ථාපනය s සමාන වෙනවා 40යි මීටර කියලා. අපි මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලය දන්නේ නැහැ. අපි තව එකක් දන්නවා. ත්වරණය. ගුරුත්ව ත්වරණය යටතේ යන්නේ. එතකොට ඒක පහළට තියෙනවා. g සමානයි 10යි ms ඍණ 2 කියලා. දැන් අපි දත්ත මේ ටික ඊළඟට අපි දන්නවා මෙතනින් නික්ම වෙන කොච්චර ආනතියකින්ද මේක නික්ම වෙන්නේ කියලා. එහෙනම් දැන් මේක මේ ආනත මාර්ගයෙන් එන්නේ. ඒතර මෙතනින් ඉවත් වෙන්නේ ඒ ආනතියෙන්මනේ. ඒතර ආරම්භයේ මේක ඉවත් වෙන්නේ 60යි කියන කෝණේ. අංශක 60කට අදාළ කෝණයකින් තමයි මේක ඉවත් වෙන්නේ. හරි දැන් අපි බලමු මේ දත්ත ටික මේ දන්න ටික යොදාගෙන කොහොමද මේ ආරම්භක u කියන ප්‍රවේගය හොයන්නේ කියලා. හරි දැන් මේ සමීකරණ වලින් අපි බලමු පහළට තියෙන විස්ථාපනය. හරි දන්නෝ? පහළට තියෙන ත්වරණය දන්නෝ? දැන් අවසාන ප්‍රවේගය ගැන දන්නේ නැහැ. එහෙනම් අවසාන ප්‍රවේගය සම්බන්ධයෙන් සමීකරණය යොදා ගන්න බෑ. ඒතර මේක යොදා ගන්නත් බෑ. මේක යොදා ගන්නත් බෑ. මේක යොදා ගන්නත් බෑ. එහෙනම් යොදා ගන්න පුළුවන් එකම සමීකරණය s සමානයි ut ධන භාගයක් at වර්ග. අන්න ඒකෙන් තමයි එහෙනම් ගාන හදන්නේ. හරි ඒකේ කාලය තියෙනවා. ත්වරණය තියෙනවා, කාලය තියෙනවා, ආරම්භක ප්‍රවේගය තියෙනවා. එහෙනම් කාලය දන්නේ නැහැ. කාලයත් හොයා ගන්න වෙනවා. ආරම්භක ප්‍රවේගයත් හොයා ගන්න වෙනවා. ඒතකොට ඒකේ හොදන්න දෙකයි තියෙන්නේ. කාලයයි ආරම්භක ප්‍රවේගයයි. එහෙනම් මෙතන තිරසට එක සමීකරණයක් ලියනවා. සිරසට තව සමීකරණයක් ලියනවා. අපි තිරසට s සමානයි ut ධන භාගයක් at වර්ගය දැම්මොත් තිරසට තියෙන විස්ථාපනය කොච්චර දුරක් තිරසට යනවද? මීටර් 40ක් ගමන් කරනවා. u තිරසට ප්‍රවේග සංරචකය u cos 60යි කාලය t ධන භාගයක් ත්වරණය තිරසට ත්වරණයක් නෑනේ. සිරසටනේ ත්වරණය තියෙන්නේ g කියන එක. තිරසට ත්වරණය බිඳුවයි t වර්ගය. ඒතර මෙතනින් එන සමීකරණය 40 සමානයි u cos 60 භාගයයි t කියන. මේ දෙක මෙහාට දාන්න 80 සමානයි
ut කියලා සමීකරණයක් යනවා. ඒක පළවෙනි සමීකරණය. හරි. තව සමීකරණයක් ගන්න පුළුවන්. සිරසට විස්ථාපනයේදී ගන්න පුළුවන් 20යි කියලා. එහෙනම් සිරසට දානවා. s සමානයි ut ධන භාගයක් at වර්ග. එතකොට සිරසට වෙච්ච විස්ථාපනය වෙන්නේ මීටර් 20යි u. හරි. සිරසට u ආරම්භක ප්‍රවේගය සිරසට. එතකොට අපි දන්නවා මේක ඉහළට තියෙන ප්‍රවේග සංරචකය u sin 60 ඒක ඉහළට තියෙනවා. හරි එහෙනම් පහළට නම් ඍණ u sin 60 වැඩි කිරීම t ධන භාගයක් g කියන එක පහළට නේ තියෙන්නේ දැන්. අපි මේක දාමාන්නෙත් පහළට සමීකරණය දාමාන්නෙත් පහළට g තියෙන්නේත් පහළට. එහෙනම් ධන 10යි t වර්ගය. හරි. දැන් මෙතෙන්දී 20 සමානයි ඍණ ut වැඩි කිරීම sin 60 කියන්නේ මූල 3ම 2යි ධන මේ 10 5 කැප 10 දෙකෙන් කැපුණා 5යි t වර්ගය. හරි. දැන් අපිට මෙතෙන්දී අහන්නේ t ගැන අහන්න යන්නේ කාලය අහන්න යන්නේ. එහෙනම් කාලය අයින් කරගෙන u ආදේශ කරගත්තා නම් හරි. එහෙනම් කාලය කියන එක අයින් කරගන්න පුළුවන්. t සමානයි 80 බෙදීම u කියන එක. හරි දැන් මෙතෙන්ට 20 සමානයි. මෙතන මේ ut ගුණිතය කියන එක අපි දන්නවා 80යි කියලා. එතකොට ඍණ 80 වැඩි කිරීම මූල 3 බෙදීම 2යි ධන 5 වැඩි කිරීම t කියන එක දන්නවා 80 බෙදීම u කියලා. 80 බෙදීම u ගේ වර්ගය. මෙන්න මේක විසඳුවම එනවා u කියන එකට u සමානයි 18.93යි ms ඍණ 1 කියලා. ඔන්න ආරම්භක ප්‍රවේගය එන්නේ 18.93යි කියලා. මේකේ උත්තර බලන්න 11යි 15යි 19යි 23යි 27යි කියලා තියෙන්නේ. හරි 18.93 කියන එක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා තමයි උත්තරේ දාලා තියෙන්නේ. එතකොට උත්තරේ 19යි. උත්තරේ 3. මේක ටිකක් දිග ගානක්. හැබැයි මේකේ අමාරු දෙයක් නැහැ. එකම සමීකරණය තමයි දාන්න තියෙන්නේ. සිරසට සමීකරණය දැම්මා. තිරසට සමීකරණය දැම්මා. සමීකරණ දෙකක් ගොඩනගා ගත්තා. ඒ දෙකෙන් අදාළ උත්තරේ ගන්න පුළුවන්. දැන් මේකෙදී නම් හරියටම සුළු වෙන ඒවා නෙමෙයි තියෙන්නේ. හැබැයි විභාගයේදී MCQ එකක් මේ වගේ දුන්නොත් එහෙම හරියටම සුළු වෙන විදිහට තමයි දෙන්නේ. හරි ඊළඟට හතරවෙනි ප්‍රශ්නය බලන්න. හතරවෙනි ප්‍රශ්නය කියන්නේ සරල රේඛීයව චලනය වන වස්තුවක් මත ක්‍රියා කරන F බලයක් හේතුවෙන් එහි ප්‍රවේගය v කියන එක F සමානයි k බෙදීම v අණුව විචලනය වේ. k අණු නියතයකි F බලය මගින් කරන කාර්ය කාලය t සමග සමානුපාතික වන්නේ. හරි. දැන් අපිට සමීකරණයක් දීලා තියෙනවා v කියන එක සම්බන්ධ වෙන්නේ සමානයි k බෙදීම v කියලා. දැන් මේක භාවිතා කරලා මේකට අනුව තමයි විචලනය වෙන්නේ. එතකොට k කියන්නේ නියතයක් කියලා දීලා තියෙනවා F බලයක්. කාර්යය කියන එක කාලය සමග සමානුපාතික වෙන්නේ කොහොමද කියලා අහන්න. හරි. කාර්යය කියන එක අපි දන්නවා කාර්යය. දැන් මෙතන කාර්ය සම්බන්ධ වෙනවනේ. එහෙනම් කාර්යය කියන එක අපි ලියා ගන්න පුළුවන්. කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනයෙන්. ඒතර කාර්ය W කියන එක ලියන්න පුළුවන්. බලය F වැඩි කිරීම විස්ථාපනය S වලින්. හරි දැන් අපිට විස්ථාපනය ගැන මෙතන සම්බන්ධයක් ඕන නැහැ නේ. අපිට ඕන ප්‍රවේගයයි බලයයි කියන එක සම්බන්ධ කරගන්න. එහෙනම් ප්‍රවේගය කියන එක ලියන්න පුළුවන්. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලයටනේ. හරි එහෙනම් මෙන්න මේක හදාගත්තා නම් හරි දෙපැත්තම කාලයෙන් බෙදුවා නම් මෙන්න මේ S බෙදීම T කියන එක හදාගන්න පුළුවන්. එතකොට W බෙදීම T සමානයි F වැඩි කිරීම S බෙදීම T කියන්නේ V ට. දැන් බලන්න මෙන්න මෙතන F වැඩි කිරීම V F V ගුණිතය තියෙනවා. මෙන්න මේ දීපු සමීකරණය බලන්න. මෙන්න මේකෙත් ඕක හදාගන්න බෑ. දැන් මේ V කියන එක අනිත් පැත්තට දාගත්තොත් එහෙම
F වැඩි කිරීම v සමාන වෙනවා k වලට. හරි. එහෙනම් මේ k කියන නියතය සමාන වෙන්නේ බලය වැඩි කිරීම ප්‍රවේගයට. හරි. එහෙනම් මෙන්න මේ බලය වැඩි කිරීම ප්‍රවේගය කියන එකට අපිට දාගන්න පුළුවන් w බෙදීම t සමානයි f වැඩි කිරීම v කියන්නේ k. හරි. k කියන්නේ නියතය. දැන් මෙතන t කියන අනිත් පැත්තට දැම්මොත් එහෙම w සමානයි kt කියලා එනවා. w k කියන්නේ නියතය. ඒක නිසා w සමානුපාතික වෙනවා t වලට. හරි. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ අහන්නේ සරල රේඛීය චලන වස්තුවක බලය කියන එක බලය කියන එක සම්බන්ධ වෙන්නේ k බෙදීම v වලින්. ඊළඟට කාර්යය කියන එක කාලයත් එක්ක කොහොමද සමානුපාතික වෙන්නේ කියලා. අන්න කාර්යය කියන එක සමානුපාතික වෙන්නේ t කියන එකට. ඒතකොට කාර්ය සමානුපාතිකයි t කියන එක. දැන් අපි කාර්යය ගැනනේ අහන්නේ. කාර්යය ගැන අහනවා නම් කාර්යයට අදාළ සමීකරණය ලියා ගන්නවා. අපි දන්න කාර්යයට අදාළ සරලම සමීකරණය තමයි බලය වැඩි කිරීම විස්ථාපනය. ඒක අපි දන්නවනේ. ඒතකොට බලය වැඩි කිරීම විස්ථාපනය අපිට අදාළ නැහැ. ඒතකොට අපි ඒක ප්‍රවේගයට හරව ගන්නවා. ඒතකොට ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලයෙන් හින්දා දෙපැත්තම කාලයෙන් බෙදලා මේ s බෙදීම t කියන එක v වලින් ලියා ගන්න. මෙහෙම ලියුවට පස්සේ මේ fv කියන ගුණිතය ලියන්න පුළුවන් මේ නියතේ. ඒතකොට නියතය ආදේශ කරාම w සමානයි kt. w සමානුපාතික වෙන්නේ කාලයට. උත්තරය 1. ඒතකොට t ට තමයි කාර්ය කියන එක සමානුපාතික වෙන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ බලා ගන්න. ඒකේ තියෙන්නේ ස්කන්ධය 50 කිලෝග්‍රෑම් වූ චිත්‍රපට නළුවෙකු රූගත කිරීමකදී පොළොව මට්ටමේ සිට මීටර් 5ක් උසකින් පිහිටි ජනේලයක පාදයක් මත සිටගෙන සිටි. ඔහු පොකුරු පහනකට සම්බන්ධ කර ඇති ලණුවක් අල්ලාගෙන පහළට පැද්දී ගොස් පොකුරු පහනට එක එල්ලේම පහළින් සිටින ස්කන්ධය 60 කිලෝග්‍රෑම් වන සතුරෙකු අල්ලා ගනු ලැබේ. නළුවාගේ ස්කන්ධ කේන්ද්‍රය පහළට 5 මීටර් ගමන් කරන බවත් සතුරාට ළඟා වන මොහොතේ ඔහු ලණුව අත්හරින බවටත් උපකල්පනය කරන්නලු. නළුවා සතුරාව බදාගත් පසු සතුරා සමග ඔහු පොළොව මත ලිස්සා යන වේගය වන්නේ. හරි. මේකෙදී වෙන්නේ චිත්‍රපට නළුවේ මෙතන ඉඳන් ලණුවක එල්ලිලා පහළට එනවා. එතන දැන් පහළට එනකොට මෙතන ඉන්න සතුරේ. නළුවා එතකොට දැන් මෙතන ඉඳගෙන මෙතෙන්ට එනකම් මෙන්න මේ ලණුවේ එල්ලිලා එනවා. අපි අතරමැදි අවස්ථාවක් ගත්තොත් එහෙම මේ ලණුව එල්ලිලා මෙතන හයි කරපු පහනක තමයි ලණුව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන ඉඳන් ලණුව එල්ලිලා මෙහාට එනවා. දැන් මේකෙදි ක්‍රියා කරන බල ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් මෙතෙන්දි මේ නළුවාගේ ස්කන්ධය පහළට තියෙනවා. ඊළඟට මේ තන්තුව කෙල්ලලා නෙන්නේ. එතකොට ආතතිය මෙහාට තියෙනවා. එතකොට ගමන් කරන්නේ මේ මිනිස්සේ ප්‍රවේගය ක්‍රියා කරන්නේ මෙන්න මෙහාට. ඒ කියන්නේ ආතතිය කියන එකට ලම්බකව තමයි ප්‍රවේගය කියන ක්‍රියා කරන්නේ. අන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ස්කන්ධය 50 කිලෝග්‍රෑම් කියලා කියනවා. නළුවේගේ ස්කන්ධය m සමානයි 50 කිලෝග්‍රෑම්. ඊළඟට සතුරාගේ ස්කන්ධය දීලා 60 කිලෝග්‍රෑම් කියලා. නළුවා ඉන්නේ මීටර් 5ක් උඩින්. එතකොට දැන් මෙතෙන්දී අපි කොහොමද මේ ගාන හදන්නේ කියන එක ගැන අපි අදහසක් ගන්න ඕනේ. ඉස්සරලාම ගාන හොඳට කියවලා අදාළ දත්ත ටික ලකුණු කරගෙන පොඩ්ඩක් හිතන්න. කොහොමද මේක හදන්නේ? එතනම දැන් මෙතන ඉඳන් මෙතෙන්ට නළුව එනවනේ. ඒත් දැන් මෙතෙන්ට අපි ආවයි කියලා හිතමු. මෙන්න මෙතෙන්ට නිකන් ආවා. මෙතෙන්ට ඇවිල්ලා දැන් මෙයාව මේ දෙන්න එකට සම්බන්ධ වෙනවා. ඒතර සම්බන්ධ වෙලා සතුරාව බදාගත් පසු සතුරාට පොළොව මත සමග ඔහු පොළොව මත ලිස්සා යන වේගයෙන්. ඒතර දැන් මෙයා මෙතෙන්ට ආවා. ඇවිල්ලා මේ දෙන්න බදා ගන්න. බදාගෙන මේ දෙන්න පොළොව මත ලිස්සලා යනවා. එතකොට දැන් මේ දෙන්නම එකතු වෙලා පොළොව මත ලිස්සාගෙන යනවලු. එතකොට ඒ යන වේගයනේ අහන්නේ. එතකොට දෙන්නම එකට බැඳිලා තියෙනවා. දැන් මේක හදද්දී නළුව දැන් මෙහෙම මෙතන ආරම්භයේ නිශ්චලයි ප්‍රවේගය බිඳුවයි.
ලණුවේ එල්ලලා මෙතෙන්ට එනවා. ඒතර දැන් මෙතෙන්ට එන ප්‍රවේගයක් තියෙනවනේ. අන්නේ ප්‍රවේගය අපිට ඕන වෙනවා. අපි તો මෙතෙන්ට එන ප්‍රවේගය v කියලා ගන්නවා. මෙතෙන්ට එන ප්‍රවේගය v. ආරම්භක ප්‍රවේගය බිඳුවයි අවසානයේ මෙතෙන්ට එන ප්‍රවේගය v. එතකොට මෙතෙන්ට සතුරා ළඟට එන්න ඔන්න මෙන්න අවස්ථාවේදී ප්‍රවේගය තමයි ඔය v කියලා ගන්න. එතකොට දැන් මේ දෙන්න එතකොට සතුරාගේ ප්‍රවේගය බිඳුවයි මෙයයි නිශ්චලයි සතුරා ඊළඟට මෙතෙන්ට ආසන්නයේ ළඟට මෙන ප්‍රවේගය v කියලා ගන්න. එතකොට අපි දැන් මේක කොහොමද හදන්නේ? මෙතෙන්ද ඇත්තරම ශක්ති සංස්ථිති නියමය යොදා ගන්න පුළුවන්. ශක්ති සංස්ථිති නියමය කියන්නේ දැන් බාහිර බල ක්‍රියා කරන්නේ නැත්නම් ආරම්භක ශක්තිය අවසාන ශක්තිය සමාන වෙනවා කියලා. හැබැයි මෙතන බාහිර බලයක් ක්‍රියා කරනවා. තන්තුවේ ආතතිය කියන්නේ බාහිර බලයක් නේ. හැබැයි මේ තන්තුවේ ආතතිය කියන එක යන දිශාවට ලම්බකව තියෙනවා. හරි. එතකොට තන්තුවේ ආතතිය මගින් කාර්යයක් කරනවා නම් තමයි ශක්ති සංස්ථිතිය යොදන්න බෑ. ශක්ති සංස්ථිතිය කියන්නේ බාහිර බල මගින් කාර්යයක් කරන්න බෑ. ඒතර බාහිර බල මගින් කාර්යයක් කරන්නේ නැත්නම් දැන් මේක අපි දන්නවා කාර්යයක් කරන්න නම් වස්තුවක් මත බලයක් මගින් කාර්යයක් කරන්න නම් ඒ බලය යොදපු දිශාවට විස්ථාපනයක් වෙන්න ඕන. හිතන්න විස්ථාපන S කියලා. ඒතර බලය යොදපු දිශාවට විස්ථාපනයක් වෙන්න ඕන. ඒතර කාර්යය කියන එක ලියන්න හැකි Fs වලින්. බලය වැඩි කිරීම විස්ථාපනය. බලය යොදන දිශාවටම විස්ථාපනයක් වෙනවා. දැන් මේකේ බාහිර බලය තන්තුවේ ආතතියනේ. ඒතර තන්තුවේ ආතතිය යන පැත්තට ලම්බකව තියෙනවා. ඒතර ආතතිය මගින් මේ යන පැත්ත දැයි විස්ථාපන එකමනේ. තන්තුවේ දිග වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් විස්ථාපනයේ බිඳුවයි. එහෙනම් මේ T මගින් කාර්යයක් කරලා නැහැ. එහෙමනම් මේකට ශක්තිය සංස්ථිතික වෙනවා. ඒතර ශක්ති සංස්ථිති නියමයෙන් කියන්නේ ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන වෙනවා. ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන වෙනවා අවසාන යාන්ත්‍රික ශක්තියට. ඒතර ආරම්භක යාන්ත්‍රික ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය එකතු වෙනවා. ආරම්භක යාන්ත්‍රික ශක්තිය චාලක ශක්තිය ගන්න නිශ්චලතාවයෙන් තමයි මෙයි එන්නේ. ඒතකොට චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය අපි තුන් මේ මට්ටම විභව ශක්තිය සමාන බිඳුව මට්ටම කියන බිඳුව. ඒතකොට විභව ශක්තිය mgh වලින් ලියන්න හැකි. චාලක ශක්තිය ke සමාන භාගයක් mv වර්ග විභව ශක්තිය pe සමානයි mg h වලින් ගන්න පුළුවන්. එතකොට චාලක ශක්තිය ප්‍රවේගය බිඳුවයි විභව ශක්තිය h කියන උසක ඉන්නේ. එහෙනම් m කියන එක 50යි g 10යි h 5යි සමානයි අවසාන යාන්ත්‍රික ශක්තිය. දැන් විභව ශක්තිය ශුන්‍ය මට්ටමකට තමයි එන්නේ. ඒතකොට විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තියක් තියෙනවා. චාලක ශක්තිය ගන්න භාගයක් m v වර්ග ධන mgh විභව ශක්තිය බිඳුවයි. මෙතනින් අපිට v කියන එක හොයාගන්න පුළුවන්. ඒතකොට ස්කන්ධය 50ට 50 කැපෙනවා. 10යි 100 නේ මේ පැත්තෙන්. එතකොට v වර්ග සමානයි 100යි v සමානයි 10යි ms ඍණ එක. මේ එන්නේ සතුරා ළඟට එන ප්‍රවේගය. දැන් මේ නළුවා සතුරා ළඟට එන ප්‍රවේගය තමයි මේක. එතකොට සතුරා දැන් 10යි ms ඍණ එක ප්‍රවේගයෙන් මෙතෙන්ට එනවා. ඊළඟට කරන්නේ දෙන්න එකට සම්බන්ධ වෙයි. මෙයාව බදා ගන්නවා. බදාගෙන එකට යන ප්‍රවේගය තමයි අහන්නේ. හරි. එතකොට අපි යෝග ගමු එහෙනම්. මෙන්න 10යි ms ශ්‍රේණික ප්‍රවේගයෙන් ආවා. මෙයා නිශ්චලයි. ඊළඟට වෙන්නේ දෙන්නම එකතු වෙලා. ඒතර දෙන්නගේම ස්කන්ධය මේක 50යි මේක 60යි. දෙන්නගේම ස්කන්ධය 110යි. අහන්නේ මේ සංයුක්තය යන ප්‍රවේගයනේ අහන්නේ. එක v1 කියලා ගන්නවා. දැන් මොකද්ද මෙතෙන් දාන්න පුළුවන් සංසිද්ධිය? මොකද්ද? රේඛීය ගම්මිතා සංස්ථි. රේඛීය ගම්මිතාවය සංස්ථිතික වෙනවා. ඒතකොට රේඛීය ගම්මිතා සංස්ථිති නියමය තමයි යොදා ගන්න තියෙන්නේ. ඒතකොට රේඛීය ගම්මිතා සංස්ථිති නියමයෙන් මොකද? ආරම්භක ගම්මිතාවය සමානයි අවසාන ගම්මිතාවය. එතකොට ආරම්භක ගම්මිතාවය වෙන්නේ ගම්මිතාවය කියන එක අපි දන්නවනේ. ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. mv ගුණිතෙන් ගන්න පුළුවන්. එතකොට
ආරම්භක ගම්මිතාව. මේ දෙකෙන් එන ආරම්භක ගම්මිතාව මෙයාගෙන් එනවා ස්කන්ධය 50 වැඩි කිරීම ප්‍රවේගය 10යි. දාන මෙයාගේ ස්කන්ධය 60යි හැබැයි ප්‍රවේගය 0යි. ඊළඟට කියන්නේ අවසාන ගම්මිතාවය ස්කන්ධය 110යි ප්‍රවේගය v1 කියලා ගත්තේ. v1. හරි. මෙතන 500 සමානයි 110යි v1. බිඳුවට බිඳුවක් කැපුණම v1 සමානයි 50 බෙදීම 11. v1 සමානයි එන්නේ 4.5 ms ශ්‍රේණික කියන 4.5 ms ශ්‍රේණික. මෙන්න උත්තරේ. අවසාන උත්තරේ වෙන්නේ 4.5 ms ශ්‍රේණික. මේක තමයි මේ සංයුක්තය ගමන් කරන ප්‍රවේගය. මේකෙදි අපි යොදාගත්තේ ශක්ති සංස්ථිතියයි රේඛී ගම්මිතා සංස්ථිති නියමය. මේ ශක්ති සංස්ථිතිය කියනක මේ වගේ තැනකට යොදා ගන්න පුළුවන්. මොකද බාහිර බලයක් ක්‍රියා කරත් ඒ බාහිර බලය මගින් කාර්යයක් වෙන්නේ නැති හින්දා. ඒතර අපි හොඳට මතක තියාගන්න ඕන ශක්ති සංස්ථිතිය යොදන්න පුළුවන් වෙන්නේ බාහිර බලයක් මගින් කාර්යයක් කරන්නේ නැත්නම් පමණයි. ඒතර මෙතන බාහිර බලය මගින් කාර්යයක් කරන්නේ නැහැනේ. එහෙනම් ආරම්භක යාන්ත්‍රික ශක්තිය අවසාන යාන්ත්‍රික ශක්තියට සමාන කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් නිර්මාණාත්මක ප්‍රශ්න තමයි. මෙන්න මේ වගේ නිර්මාණාත්මක ප්‍රශ්න තමයි සාමාන්‍ය විභාගෙදී අහන්නේ. ඒකෝර අපි කොහොමද මේක තර්කානුකූලව මේකට අපි දන්න දේ යොදා ගන්න ඕන කොහොමද කියලා Tamanට පුළුවන් වෙනවා. ඒතකොට දැන් අපි දන්න දේ තමයි යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වෙනවා කියන එක අපි දැනගෙන ඉන්නවා. ඒතකොට යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වෙන්නේ ඇයි කියන එකත් දැනගෙන ඉන්නවා. මෙතන ආතතියක් තියෙනවා. හැබැයි ආතතිය මගින් කාර්යයක් කරන්නේ නැති හින්දා තමයි යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වෙන්නේ. ඊට පස්සේ රේඛීය ගම්මිතා සංස්ථිති නියමය. ඒක කොහොමද යොදන්නේ? දැන් මෙතන මෙයා ඇවිල්ලා මෙතෙන්දි දැන් තන්තු අතාරිනවනේ. අතාරියට පස්සේ මේ දෙන්න එකට සම්බන්ධ වෙලා යන්නේ. ඒතකොට බාහිර බලය කොහොමද නැහැ. ඒතකොට මේ එන ප්‍රවේගයයි මේ ප්‍රවේගය බිඳුවයි මේ දෙන්න එකතු වෙලා ඊළාට යන ප්‍රවේගයනේ අහන්නේ. ඒතකොට මෙතෙන්ට රේඛීය ගම්මිතා සංස්ථිතිය යොදන්න පුළුවන්. හරි. මේකේ උත්තරේ 3. හරි බලාගන්න 6 වෙනි ප්‍රශ්නය. ඒක කියන්නේ දෙකලවර විවෘත නලයක් සරසුලක් සමග කම්පණය කළ විට නුගසුම් සංඛ්‍යාතය 5ක් විය. ඒතකොට දෙකලවර විවෘත නලයක් සරසුල සමග කම්පණය වුණාම නුගසුම් සංඛ්‍යාතය 5ක්ලු. එම නලයේ කෙලවරක් වසා නැවත සරසුල සමග කම්පණය කළ විට නුගසුම් සංඛ්‍යාතය 5ක් විය. ඒතකොට සරසුලේ සංඛ්‍යාතය අහන්නේ. දැන් මේකේ නුගසුම් සංඛ්‍යාතය දෙකේම 5යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒතකොට එකම නුගසුම් සංඛ්‍යාතයක් ඇවිල්ලා තියෙන්නේ. මුලින් කියන්නේ දෙකලම විවෘත නලයක් ගත්තා. ඒක මූලික සංඛ්‍යාතය මේක සරසුලක් සමග කම්පණය කරනවා. ඒක සරසුලේ සංඛ්‍යාතය F. මේකේ මූලික සංඛ්‍යාතය ගමු F0 කියලා. එතකොට දැන් අපි දන්නවා නුගසුම් සංඛ්‍යාතය ඩෙල්ටා F කියන එක ගන්න පුළුවන් සංඛ්‍යාත දෙකේ අන්තරය. එතකොට ඩෙල්ටා F සමාන F1 ඍණ F2. දැන් මෙතන අපි දන්නේ නැහැ F කියන එකයි F0 කියන එකයි අතර සම්බන්ධය. දීලත් නැහැනේ F කියන එක F0 වඩා විශාලද කුඩාද කියලා. හරි එහෙනම් මෙතෙන්දී සමීකරණ දෙකක් ලියන්න පුළුවන්. දැන් නුගසුම් සංඛ්‍යාතය 5 කියන එක ලියන්න පුළුවන්. F ඍණ F0 වලින් හරි එහෙම ලියන්නත් පුළුවන්. නැත්තම් 5 කියන එක ලියන්න ඇගේ F0 ඍණ F වලින් ලියන්න පුළුවන්. මේක දෙවෙනි සමීකරණය. දැන් මේ දෙකෙන් මොන සමීකරණයද එන්නේ කියන එක ගැන අපිට අදහසක් නැහැ. අපි ඒකත් ගන්න ඕනේ. ඒක ගැන පස්සේදී කොහොමද ගන්න කියලා මම කියලා දෙන්නම්. ඊළාට ගන්න කියන්නේ මේක සංවෘත නලයක් කරනවලු. එකම නලය. ඒතර මේකෙ දිගේ L නම් මේකෙ දිගත් L. මේකේ මූලික සංඛ්‍යාතය වෙන්නේ මෙන්න මේ වගේ හැඩයක් කියන්නේ. එතකොට මේකේ නුගසුම් සංඛ්‍යාතයත් 5යිලු. සරසුල සමග කම්පණය කරාම ඒකේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ Fමයි. අපි මේකේ සංඛ්‍යාතය ගමු F0 ඩෑෂ් කියලා. එතකොට දැන් ඒකේ නුගසුම් සංඛ්‍යාතයත් 5යි කියලා නේ කියන්නේ. එහෙනම් ඒකත් ලියන්න පුළුවන්. 5 සමානයි F ඍණ F0 ඩෑෂ් 3 5 සමානයි F0 ඩෑෂ් ඍණ F කියලා. නහත. දැන් ඔන්න ඔය සමීකරණ 4න් දෙකක් අපිට තෝරගන්න වෙනව කොහොම හරි. ඒ කියන්නේ මේකේ අපි දන්න දේවල් යොදාගෙන අපි තර්ක කරලා මේකේ තියෙන
සමීකරණ හතරෙන් දෙකක් තෝරගන්න ඕනේ. අයි මෙතන නොදන්න පද තුනක් තියෙනවා. f දාන්නේ නැහැ, f නෝට් දාන්නේ නැහැ, f නෝට් ඩෑෂ් දාන්නෙත් නැහැ. මේ සමීකරණ හතරෙන් දෙකක් තෝරගන්නේ කොහොමද? අපි දන්නවද f නෝට්, f නෝට් ඩෑෂ්, f අතර සම්බන්ධයක් කොහොමද ගන්නෙ? මේකේ කියලා තියෙන එකම දෙයක් තමයි මේ එකම නලයක් භාවිතා කරන්න. හරි එකම නලයක් භාවිතා කරනවා නම් අපි දන්නවා දෙකලවරම විවෘත නලයක හිතනෝ දිග L නලයේ මේකේ මූලික සංඛ්‍යාතය පළවෙනි උපරිතාණය දෙවෙනි උපරිතාණය කියලා සංඛ්‍යාත ටික එනවා. අපි බලමු ඒක කොහොමද එන්නේ කියලා. ගන්න විදිය මම පොඩ්ඩක් කියන්නම් ඕන. මේකේ දිග L කියන එක සමාන වෙනවා ලැම්ඩා බෙදීම 2යි. තරංග ආයාමයෙන් භාගයන්නේ. එතකොට ලැම්ඩා කියන්නේ 2යි L වලට. මෙතන v සමානයි f ලැම්ඩා දැම්මා. v සමානයි f සංඛ්‍යාතය වැඩි කිරීම ලැම්ඩා කියන්නේ 2යි L ට. මෙතනින් f නෝට් කියන එකනවා v බෙදීම 2යි L කියලා. මේ මූලික සංඛ්‍යාතය පළවෙනි උපරිතාණය එනවා f1 සමානයි 2යි v යට 2යි L කියලා. දෙවෙනි f2 සමානයි 3යි v බෙදීම 2යි L කියලා. ඔය සංඛ්‍යාත ටික විවෘත නලයක. ඊළඟට සංවෘත නලයක්. එකම දිගනේ. උතර මේකේ දිගත් L. මේකේ මූලිකය වෙන්නේ මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. පුඩු කාලක් එන්නේ. එතකොට L සමාන වෙනවා ලැම්ඩා බෙදීම 4ට. ලැම්ඩා කියන්නේ 4යි L. v සමානයි f ලැම්ඩා දෙමුති. v සමානයි f වරක් ලැම්ඩා කියන්නේ 4යි L ට. f කියන්නේ v බෙදීම 4යි L ට. මේ මූලික සංඛ්‍යාතය f නෝට් ඩෑෂ්. ඊළාට f1 ඩෑෂ් සමානයි 3යි v යට 4යි L. f2 ඩෑෂ් සමානයි 5යි v යට 4යි L. ඔන්න. දැන් මේ සංඛ්‍යාත ටික දැන් මූලික සංඛ්‍යාතය ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර දැන් මූලික සංඛ්‍යාතය විවෘත නලයකයි සංවෘත නලයකයි මේ දෙක අතර සම්බන්ධය කොහොමද ගන්නේ? දැන් මෙතන v බෙදීම 2යි L කියන්නේ f නෝට්. ඒතර දැන් f නෝට් ඩෑෂ් කියන එක මේ දෙක සම්බන්ධ කරොත් f නෝට් ඩෑෂ් සමානයි අරක ලියන්න පුළුවන් v බෙදීම 2 වැඩි කිරීම 2යි L කියලා ලියන්නේ මෙන්න මේ v බෙදීම 2යි L කියන එකට ලියන්නේ f නෝට් කියලා. ඒතර f නෝට් ඩෑෂ් සමානයි f නෝට් බෙදීම 2යි. මෙතනින් එනවා f නෝට් සමානයි 2යි f නෝට් ඩෑෂ් කියලා. හරි දැන් මෙතනින් අපි දන්නවා f නෝට් කියන එක f නෝට් ඩෑෂ් වගේව දෙගුණ යන්නේ. එතකොට දැන් මෙතන වැඩි මොකද්ද? විශාල. f නෝට් විශාලයි f නෝට් ඩෑෂ්ට වඩා. ඒක හරියි. හරි දැන් මෙතන f නෝට් කියන එක විශාලයි f නෝට් ඩෑෂ් මේ දෙක අතර සම්බන්ධයක් දන්නෝ. එහෙනම් මේ සමීකරණ හතරෙන් සමීකරණ දෙකක් වෙන් කරගන්න තියෙනවා. හරි. දැන් මෙතන දෙකේම එකම නුගැසුම් සංඛ්‍යාතය තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දෙකේම එකම නුගැසුම් සංඛ්‍යාතය එන්න නම් මෙතන f නෝට් කියන එක විශාල වෙන්නයි f නෝට් කියන එක f නෝට් ඩෑෂ් කියන එක කුඩා වෙන්නයි නම් f නෝට් ගෙන් මුලින් අඩු වෙන්න ඕන f. හරිද? ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය. f නෝට් ගෙන් f අඩු වෙන සමීකරණය මේක. ඇයි මේ f නෝට් කියන එක විශාලයිනේ f නෝට් ඩෑෂ්ට වඩා. ඇයි මේ දෙකේම වම් පැති සමාන වෙනවා. එහෙනම් දකුණු පැත්තත් සමාන වෙන්න නම් ඊළඟට f නෝට් ඩෑෂ් ඒක කුඩා කියන්නේ. එහෙනම් මෙන්න මේ සමීකරණය. f ගෙන් f නෝට් ඩෑෂ් අඩු වෙන්න ඕනේ. දෙකේම වම් පැති සමාන වෙන්න නම් විශාලයෙන් f නෝට් අඩු විශාලයෙන් f අඩු වෙන්න ඕන. එතකොට 5 වෙනවා. ඊළඟ එකේ f ගෙන් කුඩා එක අඩු වෙන්න ඕන. එතකොට 5 වෙනවා. හරි. අන්න එහෙම අපිට අදාළ සමීකරණ දෙක තෝරගත්තා. ඒතර මේ දෙක වෙන්න බෑ. මේ දෙක තමයි අදාළ සමීකරණ දෙක. එහෙනම් මේ දෙකෙන් තමයි දැන් සංඛ්‍යාතය f කියන එක හොයන්නේ. සරසුලේ සංඛ්‍යාතය හොයන්නේ. එතකොට දැන් මේකේ අපිට f නෝට් කියන එකට 2යි f නෝට් ඩෑෂ් කියලා ආදේශ කරගන්න පුළුවන්. දෙක ගන්නකො. 5 සමානයි f නෝට් කියන්නේ 2යි f නෝට් ඩෑෂ්. ඊන f එක අපි ගමු 2 ඩෑෂ් සමීකරණය කියලා.
දැන් මේකයි බැලුවොත් එහෙම අපිට හොයන්න ඕනේ f කියන එක 2 ඩෑෂ් කියන එකයි 3යි එකතු කරලා f නෝට් ඩෑෂ් හොයන්න පුළුවන්. හැබැයි අපිට ඕන f නෝට් ඩෑෂ් නෙමෙයිනේ f හොයන්නනේ. එහෙනම් එක සැරේටම උත්තරේ ගමු. දෙක ඩෑෂ් සමීකරණයට එකතු කරන්න තුන්වෙනි සමීකරණය දෙකෙන් වැඩි කරනවා. එතකොට දෙක ඩෑෂ් එකේ වම් පැත්තේ 5 මේකේ වම් පැත්තට එනවා 10යි කියලා මේකෙදි 2f නෝට් ඩෑෂ් ඍණ f දාන තුන්වෙනි සමීකරණය දෙකෙන් වැඩි කරා 2f ඍණ 2f නෝට් ඩෑෂ් දැන් 2f නෝට් ඩෑෂ්ට 2f නෝට් ඩෑෂ් කෙනෙක් කපල යනවා ඊළඟට එන්නේ එතන 15 සමානයි ඍණ f ගෙන් ධන 2f අඩු වුණාම f කියලා අන්න සරසුලේ සංඛ්‍යාවට එනවා 15යි හර්ට්ස් කියලා. මේකෙදී ටිකක් ඔළුව පොඩ්ඩක් මහන්සි කරලා තමයි මේක හදන්න වෙන්නේ. මොකද දැන් මේකේ අපි දන්නේ නැහැ. මේක දීලා තියෙන්නේ මේකයි කම්පණය වල නුගසුම් සංඛ්‍යාතය 5යි කියලා දීලා. මේකයි කම්පණය වල නුගසුම් සංඛ්‍යාතය 5යි කියලා දීලා. ඒතර මෙතෙන්දී මේ නල සම්බන්ධය ලොකු දැනුමක් තියෙන්න ඕන. දැන් මේකේ තියරිය මේකනේ. දැන් අපි දන්න ටික මේක. f නෝට් මූලික සංඛ්‍යාතය f1 f2 කියන ඒවා මෙහෙමයි කියලා දන්නවා. හරිද? එතකොට දැන් මේකේ තරංගය වෙනස් වෙන්නේ කොහොමද කියලා දන්නවා. හැබැයි මේ වගේ ගානකට ඕක ඇප්ලයි කරන්න යද්දී අපි පොඩ්ඩක් ගණන් හදලා පුරුදු වෙලා මේක කොහොමද කරන්නේ කියන එක ගැන Tamanට දැනෙන්න ඕන. දැන් අපි ඊළඟ දැන් මෙතන සමීකරණ 4ක් එනවනේ. දැන් අපිට හරියටම කියන්න බෑ පළවෙනි සමීකරණයද දෙවෙනි සමීකරණයද කියලා මේ නුගසුම් සංඛ්‍යාතය දුන්නයි කියලා. ඇයි? මේ f කියන එක f නෝට් වඩා විශාල වෙන්නත් පුළුවන් කුඩා වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි සමීකරණ දෙකක් ලියාගත්තා. මේකෙන් මේක අඩු වෙන්නත් පුළුවන් නැත්නම් මේකෙන් මේක අඩු වෙන්නත් පුළුවන්. හරි ඒ වගේ දෙකටම ලියා ගන්න වෙනවා. දෙකේම දන්නේ නැහැනේ අපි f ගේ f නෝට් ගේ අතර සම්බන්ධය. හැබැයි අපිට හොයා ගන්න පුළුවන් මේ නල අතර සම්බන්ධය. නල දෙකේ සංඛ්‍යාත අතර සම්බන්ධය. ඒතකොට f නෝට් සමානයි 2f නෝට් ඩෑෂ් කියලා අපිට ගන්න පුළුවන්. ඒතකොට අපිට එතනින් නිගමනය කරන්න පුළුවන් f නෝට් කියන එක f නෝට් ඩෑෂ්ට වඩා විශාලයි කියලා. ඒතකොට දැන් මේක විශාල නම් f නෝට් කියන එක විශාල නම් දෙකෙන්ම එන්න ඕන එකම නුගසුම් සංඛ්‍යාතය නම් මේ විශාල එකෙන් ඉස්සර වෙලා සරසුලේ සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. ඊළඟට සරසුලේ සංඛ්‍යාතයෙන් කුඩා එක අඩු වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි මේ දෙකේ නුගසුම් සංඛ්‍යාත සමාන වෙන්න පුළුවන්. හරි. එතකොට අපි එතනින් නිගමනය කරනවා මෙන්න මේ දෙවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි තමයි අපිට අදාළ සමීකරණ දෙක කියන්නේ. හරි. ඒ දෙක ගත්තට පස්සේ ඉතින් මේක විසඳලා උත්තරේ ගන්න පුළුවන්. මෙතනත් දැන් තුනක් තියෙනවා නොදන්න පද. ඒ තුනෙන් එකක් අයින් කර ගන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධයෙන්. ඇයි? එකම නලය ගැනනේ කියන්නේ. එකම නලය තමයි විවෘත එකයි සංවෘත එකයි. එතකොට ඒ දෙක අතර සංඛ්‍යාත අතර සම්බන්ධය f නෝට් සමානයි 2f නෝට් ඩෑෂ් කියලා ගන්න පුළුවන්. එතනින් එක නලයක සංඛ්‍යාතයක් අයින් කරගෙන සමීකරණ දෙකක් හදාගෙන ඒක සුළු කරලා සරසුලේ සංඛ්‍යාතය ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අපි තර්කානුකූලව තමයි ඉතින් හදන්න ඕනේ. ඉතින් මේක අපිට නිකම්ම අපි තියරිය දැනගෙන උත්තරේ ගන්න බෑනේ. ඒකට අපි තර්ක කරන්න ඕන මොන වගේ සම්බන්ධතාවද ගොඩනගන්න ඕන මොන වගේ දේවල්ද අපි කොහොමද මේකේ උත්තරේ ගන්න කියලා අපි ඉතින් ප්‍රශ්න කරලා තමයි මේක පුරුදු වෙන්නේ. ඉතින් මේ වගේ හොඳට තර්ක කරලා තමයි ප්‍රශ්න කරන්න ඕනේ. එතන මේ වගේ එකක් කරාට පස්සේ ආයෙ ඉතින් අමතක වෙන්නේ නැහැ මේක කරන විදිහ. මේ 6 වෙනි ප්‍රශ්නේ උත්තරය 15යි හර්ට්ස් 1. 7 වෙනි එක බලන්න. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ දියුණු නියතයන් කේවන සැහැල්ලු සර්පිලාකාර දුන්නා සමාන කොටස් තුනකට කපා රූපය දැක්වෙන ආකාරයට සම්බන්ධ කර ඇති සැහැල්ලු පද්ධතියක එල්ලා ඇති m ස්කන්ධයේ දෝලන කාලය වන්නේ දුනු නියතයන් කේවන සැහැල්ලු සර්පිලාකාර දුන්නා. හරි මේකේ කියනවා දුනු නියතය k වෙච්ච සැහැල්ලු සර්පිලාකාර දුන්නා මොකද්ද කරනවා කියන්නේ සමාන කොටස් තුනකට
කපනවලු. එතකොට මොන සමාන කොටස් තුනකට කැපුවා. මෙන්න. ඒතර මේකේ අපි තෝ මේකේ දිග 3යි L තිබුණේ කියලා. දැන් මේකේ L කියලා සමාන කොටස් තුනකට කපලා තියෙනවා. ඒතර දිගයි සමානයි. ඊළඟට සම්බන්ධ කර ඇති සැහැල්ලු පද්ධතිය ගෙල්ලා ඇති M ස්කන්ධය දෝලන කාලය වන්නේ. M ස්කන්ධයේ දෝලන කාලය. හරි. දැන් මේකෙදි අපි දන්නවා නිකම්ම දුන්නා. මෙහෙම දුන්නකට දුනු නියතයේ K වෙච්ච දුන්නකට ස්කන්ධයක් එල්ලුවම M කියලා ස්කන්ධයක් එල්ලුවම මේකේ දෝලන කාලාවර්තය දන්නවනේ. T සමානයි 2π මූල M බෙදීම K කියලා දන්නවා. හරි මේක දන්නවා. මේක තමයි අපි දන්න දේ. හැබැයි මේක නෙමෙයි මෙතන අහන්නේ. මෙතන අහන්නේ වෙන දෙයක්. දැන් අපි දන්න එක මේකනේ තියරිය දන්නවා මේකයි කියලා. හැබැයි ඕක දැනගත්තයි කියලා මේක හදන්න ටිකක් අමාරු. මේක හොඳට තර්ක කරලා තමයි උත්තරේ ගන්න. දැන් මේක කියන්නේ මේ දුනු තුන සම්බන්ධ කරනවලු මෙන්න මේ විදියට. මෙහෙම එකක් සම්බන්ධ කරලා ඉතුරු දෙක සම්බන්ධ කරනවලු සමාන්තරගතව. එතකොට මෙන්න මෙතෙන්ට තමයි ওই ස්කන්ධය සම්බන්ධ කරන්නේ. හරි. දැන් මෙහෙම සම්බන්ධ කරාම මේකේ දෝලන කාලයත් අරකම කියලා කියන්න පුළුවන්. බෑනේ. ඇයි මෙතන තියෙන්නේ වෙන දුනු පද්ධතිය. අතන තියෙන්නේ තනි දුන්නන්නේ. එතකොට දැන් මේකේ දෝලන කාලය මේකයි කියලා කියන්න බෑ. එතකොට උත්තරේ එක අයින් කරගන්න පුළුවන්. තව උත්තර හතරක් තියෙනවනේ. අනිවාර්යෙන් මේක හදන්න වෙනවා. ඊළඟට දැන් අපි දන්නවා දෝලන කාලය කියන එකට ස්කන්ධය කියන එක දැන් ස්කන්ධය කියන එකයි දුනු නියතයේ K කියන එකයි තමයි බලපාන්නේ. ඒතර දැන් මේකේ ස්කන්ධය වෙනස් වෙලා නැහැ. ස්කන්ධය M තමයි. ඒතර දැන් මේකේ අපි දෝලන කාලය ලියුවොත් එහෙම T සමානයි 2π මූල M බෙදීම K. අන්න දැන් K කියන එක මේ K ගන්න පුළුවන්. මේකේ දුනු නියතයේ K කියලා දීලා තියෙනවනේ. මේ K ගන්න බෑ. මොකද මෙතන වෙන දුනු පද්ධතියක් තියෙන්නේ. දැන් මේක තනි දුන්නක දුනු නියතයේ K කියලා දීලා ඒක සමාන කොටස් තුනකට කපලා වෙන දුනු පද්ධතියක් හදා. එතකොට දැන් මේකේ දුනු නියතේනේ අපිට මෙතෙන්ට දාන්න වෙන්නේ. එතකොට දැන් මේකේ දුනු නියතය හොයන්නේ කොහොමද? අපි දන්නවද මේ එකක දුනු නියතය කීයද කියලා? නෑනේ. මේ K කියන්නේ මේ එකක දුනු නියතය නෙමෙයි. එතකොට දැන් කවුරු හරි මේක මෙතන K කියලා දාලා මේකේ සම්ප්‍රයුක්තය අරගෙන ඒක මෙතෙන්ට දැම්මොත් එහෙම වැරදි. ඇයි? ඒක වරදින්න හේතුව තමයි දුනු නියතයේ K නම් මේ දුනු නියතයේ K නම් මේක සමාන කොටස් තුනකට කැපුවම මෙතෙන්ට එන දුනු නියත K නෙවෙයි. මේ හැම එකෙම දුනු නියතයේ K වෙන්නේ නැහැ. ඇයි එහෙම නොවෙන්නේ? හේතුව තමයි අපි දන්නෝ මෙන්න මේ සමීකරණය දන්නවා. F බෙදීම A සමානයි y වතාව E යට L කියන සමීකරණය දන්නවනේ. දැන් මෙතන අපිට F කියන එක උක්ත කරවතින් එනවා. මෙතන මේ ප්‍රත්‍ය බලය හා වික්‍රියාව අතර සම්බන්ධය. ප්‍රත්‍ය බලය සමානයි යම් මාපාංකය වැඩි කිරීම වික්‍රියාවනේ. එතකොට දැන් මෙතන F සමානයි A y E යට L. මෙන්න මේක මොන වගේ F සමානයි kx වගේ ke කියලා ගන්න. එතකොට මේ k දුනු නියතය කියන එක සමාන වෙන්නේ මොකද්ද? k කියන එක ay බෙදීම L. අන්න. දැන් මොකද්ද මෙතන තියෙනවා? දුන්නේ හරස්කඩ වත්ඵල වෙනස් වෙන්න යම් මාපාංක වෙනස් වෙන්න එකම දුන්න තමයි ගන්නෙ. හැබැයි දිග කියන එක දුනු නියතය සමග ප්‍රතිලෝමව තමයි සමානුපාතික වෙන්නේ. ඒතර දුනු නියතය ප්‍රතිලෝමව සමානුපාතිකයි දිග. ඒතර දැන් දුන්න සමාන කොටස් තුනකට කඩනවා නම් මොකද වෙන්නේ? දිග ආරම්භයේ 3යි L තිබුණේ දැන් L. ඒතර ආරම්භයේ තිබ්බ දිගෙන් 3න් පංගුවයි තියෙන්නේ. ඒතර දැන් මේක 3කට කඩනවා කියන්නේ මේකේ දිග 3 ගුණයකින් අඩු වෙනවා. හරිද? දිග 3 ගුණයකින් අඩු වෙනවා. දිග 3 ගුණයකින් අඩු වෙනවා නම් දුනු නියතය මොකක්ද? දැන් සමානුපාත k කියන එක l ට සමානුපාතික නම් දිග 3 ගුණයකින් අඩු වෙනකොට k 3 ගුණයකින් අඩු වෙන්න පුළුවන්. හැබැයි මේක ප්‍රතිලෝමවනේ සමානුපාතික වෙන්නේ. එතකොට දිග 3 ගුණයකින් අඩු වෙනකොට k කියන එක 3 ගුණයකින් වැඩි වෙන්න ඕන. ප්‍රතිලෝමවනේ සමානුපාතික වෙන්නේ. k කියන එක ප්‍රතිලෝමව දිගට සමානුපාතිකයි. දුන්නේ දිගට. එතකොට දිග කියන එක 3 ගුණයකින් අඩු වුණොත් දැන් මෙතන 3යි L කියන එක L බවට පත් වෙනවා.
3l කියන එක l බවට පත් වෙනවා කියන්නේ 3 ගුණයකින් අඩු වෙලා. දිග කියන එක 3 ගුණයකින් අඩු වෙනවා නම් k කියන එක 3 ගුණයකින් වැඩි වෙනවා. ඒතර k කියන එක 3 ගුණයකින් වැඩි වෙනවා කියන්නේ ආරම්භයේ k තිබුණා නම් දැන් දුණු නියතය මොකද්ද වෙන්න ඕන? 3k වෙන්න ඕන. එකක දුණු නියතය 3k බැගින් තමයි එන්න ඕන. හරි. ඒතර එකක දුණු නියතය 3k. ඒතර දැන් මෙතන මේ දුණු වල දුණු නියත 3k 3k 3k. දැන් මොකද කරන්න ඕන? දැන් මෙතෙන්ට දාන්න ඕන දුණු නියතයනේ. මේක දාන්න වෙන්නේ එකක දුණු නියත 3k දාලා හරියන්නේ නැහැ. අපි මේකේ සංප්‍රයුක්ත දුණු නියතය හොයාගන්න ඕන. හරිද? සංප්‍රයුක්ත දුණු නියතය හොයාගන්න ඕන. දුණු නියතය කොහොමද හොයාගන්නේ? සංප්‍රයුක්ත දුණු නියතය හොයාගන්නේ කොහොමද? අපි දන්නවා දුණු ශ්‍රේණිගත පද්ධතියයි K1 K2 දුණු ශ්‍රේණිගතව සම්බන්ධ කරන ඒවායි දුණු සමාන්තරගතව සම්බන්ධ කරන ඒවා. මෙන්න මේ වගේ සමකය හොයන්නේ කොහොමද? මේක K1 K2 ශ්‍රේණිගත එකක සමකය. සමාන්තරගත එකක සමකය. කොහොමද මේක හොයන්නේ? හරි. මේකේ ප්‍රතිරෝධ දැන් අපි ප්‍රතිරෝධ වල නම් දන්නෝ ප්‍රතිරෝධයක නම් ශ්‍රේණිගත නම් සමකය එකතු කරනවා සමාන්තරගත නම් සමකය ගුණිතය බෙදීම එකතුවෙන් ගන්නවා. හරි. දුණු වලදී වෙන්නේ ඒකේ විරුද්ධ පැත්ත. දුණු වලදී වෙන්නේ ශ්‍රේණිගත නම් සමකය ගන්නේ ගුණිතය බෙදීම එකතුවෙන් සමාන්තරයක නම් දැන් දුණු දෙකක් තියෙනවා නම් දුණු ගොඩක් තියෙනවා නම් දැන් ප්‍රතිරෝධ ගොඩක් තියෙනවා නම් ශ්‍රේණිගත එක සමකය ගන්නේ ඔක්කොම ටික එකතු කරලා සමාන්තරගත එකක සමකය ගන්න එකයට සම්බන්ධයෙන්. එතකොට එකයට r සමානයි එකයට r1 දාන එකයට r2 කියලා දිගට ලියාගෙන යන්නනේ තියෙන්නේ. මෙතන දෙකයිනේ තියෙන්නේ. දෙකක නම් ශ්‍රේණිගත නම් දෙක එකතු කරනවා සමාන්තරගත නම් ගුණිතය බෙදීම එකතුවෙන් ගන්නවා. එතකොට ශ්‍රේණිගත එකේ ගන්න සමකය එකයට k සමානයි එකයට k1 දාන එකයට k2 සමාන්තරගත එකක දුණු නියතය k කියන්නේ k1 දාන k2. දැන් මේකේ දුණු දෙකක් තියෙනවා නම් සමකය k කියන්නේ k1 k2 ගුණිතය බෙදීම k1 දාන k2 සමකය බෙදීම ගුණිතය බෙදීම එකතුවෙන් සමකය ගන්න පුළුවන් ශ්‍රේණිගත එක. ඒතකොට දැන් මෙතන මේ දුන්නයි සමාන්තරගතව තියෙන්නේ. මේක මේ දෙකට ශ්‍රේණිගතව තියෙනවා. ඒතකොට මේකේ සමකය හොයන්න පුළුවන්. මෙතන 3k මේ දෙක එකකට ගත්තොත් මේ දෙකේ සමකය ගත්තොත් මෙතන එනවා 3k එකතු කරාම 6k. සමාන්තරගත එකතු ගන්න එකතු වෙන්නේ දෙක එකතු කරලා ගන්න පුළුවන්. එතකොට 3k 6k වලින් ගන්න පුළුවන්. එතකොට මේකේ සමකය කියන්නේ 1යට. يعني මෙතන ශ්‍රේණිගත දෙක ගන්න තියෙන්නේ. ශ්‍රේණිගත දෙකක එකයට k සමානයි එකයට k1 දාන එකයට k2 වලින් ගන්න පුළුවන්. එතකොට මෙතන k කියන්නේ මේ දෙකේ ගුණිතය බෙදීම එකතුව. එතකොට 3k වැඩි කිරීම 6k බෙදීම 3k එකතු කිරීම 6k. දැන් මෙතන k එකක් කපලා ගිහිල්ලා උඩ 18 බෙදීම 9යි කියනවා. 18 බෙදීම 9 කියන්නේ 2යි. ඒතරේ 2යි k. ඒතර මේකේ සමකය වෙන්නේ 2යි k. ඒතර දැන් මෙතෙන්ට ආදේශ කරන්න ඕන මෙන්න මේ සමක දුණු නියතය. m බෙදීම 2යි k. මෙන්න මේක තමයි උත්තරය. එතකොට t සමානයි 2π මූල m බෙදීම 2යි k. උත්තරය දෙවෙනි උත්තරය. මෙතෙන්දී අපි දැනගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි දුන්නා සමාන කොටස් තුනකට කැඩුවොත් එහෙම දුණු නියතය ඒ කඩන කොටස් ගන්නට අනුව වැඩි වෙනවා. දැන් මේක k නම් මේක 3කට කැඩුවා නම් මේක 3k වෙනවා. දිග 3කින් අඩු වෙනවනේ. ඒක නිසා දුණු නියතය ඒ 3 ගුණයකින් වැඩි වෙනවා. ඊළඟට තමයි ශ්‍රේණිගත එකක ශ්‍රේණිගත පද්ධතියක සමක දුණු නියතය ගන්න පුළුවන් 1යට k වලින් සමාන්තරගත එකක දුණු නියතය ගන්න පුළුවන්
දුනු නියත එකතු කරලා. එතකොට මේක ඉන්නේ ප්‍රතිරෝධවල පරස්පරය. මෙතන සමකය හොයාගෙන ඒකේ සමක දුනු නියතය තමයි මෙතෙන්ට ආදේශ කරන්න ඕන. මේ ඉතින් ප්‍රශ්න අමාරු නෑ. හොඳට තේරුම් අරගෙන තරක කරලා ඉතින් උත්තර ගන්න ඕන. ඊළඟ ප්‍රශ්නය බලා ගන්න 8 වෙනි ප්‍රශ්නේ. ඒක කියන්නේ එහිදී මුදාහරින වස්තුවක් ABC සුමට පතේ ගමන් කර Cහිදී පතෙන් ඉවත් නොවන ලෙස ගමන් කිරීමට Cහිදී පතේ වක්‍රතා අරයට තිබිය යුතු අවම අගය වනුයි. හරි. දැන් මේකෙදි කියන්නේ මෙන්න මේ වගේ මාර්ගයක් දීලා තියෙනවා. මෙතන A ලක්ෂය මේකේ උස දීලා තියෙනවා කැපිටල් H කියලා. මෙතන B මේ උස දීලා තියෙනවා සිම්පල් H කියලා. කියන්නේ එහිදී මුදාහරින වස්තුවක්. හරි. දැන් මෙන්න මෙතනින් වස්තුවක් මුදාහරිනවා. ඒතර ඒක නිශ්චලතාවයෙන් තමයි මුදාහරින්නේ. මේ මුදාහරින වස්තුවක් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්ට නිකන් එනවා. ඇවිල්ලා Cහිදී පතෙන් ඉවත් නොවන ලෙස ගමන් කිරීමට Cහිදී පතේ වක්‍රතාරයට තිබිය යුතු අවම අගය වනුයේ. හරි. දැන් මෙහෙම එන වස්තුව මෙතෙන්ට එනවා. මෙතන C. මෙතෙන්ට ආවම මෙතන කියන්නේ පතයෙන් ඉවත් නොවන ලෙස. හරි. එතකොට දැන් මෙතන පතයෙන් ඉවත් නොවන ලෙස කියන්නේ අනිවාර්යෙන් මෙතන අංශුව මෙතෙන්දී අංශුව අපිට මෙතන යන ප්‍රවේගය v කියලා හිතන්නකො. එතකොට මෙතනින් අංශුව ඉවත් නොවන නම් ගෑවිලා තියෙන්න ඕන. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව ඉහළට R තියෙනවා. පහළට mg තියෙනවා. කියන්නේ Cහිදී පතේ වක්‍රතාරයට තිබිය යුතු අවම අගයනේ. එතකොට දැන් මෙතන වක්‍රතාරය දැන් මෙතනින් අංශුව ගමන් කරනකොට මෙතන වෘත්තයක් යනදොත් එහෙම මෙන්න මේකේ වක්‍රතා අරයට තියෙන්න ඕන අවම අගය තමයි අහන්නේ. ඒක සිම්පල් R කියලා ගමු. ඊළඟට මේක දැන් අපිට මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් මෙතෙන්දිත් අභිලම්බ ප්‍රතික්‍රියාව R තියෙනවා. බර පහළට mg තියෙනවා. අපිට A වල ඉඳන් මෙතන A ලක්ෂය A ලක්ෂයේ ඉඳන් C වලට එනවා. ඒතර A වලින් නිශ්චලතාවයෙන් පටන් අරගෙන C වලට එනකොට මෙතන යම් ප්‍රවේගයක් තියෙනවනේ. අපිට අන්නේ ප්‍රවේගය හොයාගන්න ක්‍රමයක් අපි හිතන්න ඕනේ. ඒතර දැන් මෙතන බලගත්තොත් බරයි ප්‍රතික්‍රියාවේ තමයි තියෙන්නේ. හැම වෙලාවෙම අපි તો මෙන්න මේ වගේ තැනක් ගත්තොත් මේකෙදි බර පහළට තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව R මෙහාට තියෙනවා. යන්නේ මෙහාට. එතකොට දැන් බලන්න. එතකොට මේ යන දිශාවට ලම්බකව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ. හරි. එතකොට අපිට මෙන්න මේ A ලක්ෂයටයි C ලක්ෂයටයි යාන්ත්‍රික ශක්තිය සංස්ථිතී කරන්න පුළුවන්. හරි. මම කලිනුත් ගානේ කිව්වා යාන්ත්‍රික ශක්තිය සංස්ථිති නියමය යොදන්න පුළුවන් බාහිර බල ක්‍රියා නොකරනවා. එතකොට දැන් මෙතන බාහිර බලයක් ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. හැබැයි ඒක යන පැත්තට ලම්බකවනේ තියෙන්නේ. ඒක නිසා ඒ R ගෙන් මේ අංශුව මත කාර්යය කරන්නේ නැති හින්දා A වල ඉඳන් C වලට යාන්ත්‍රික ශක්තිය සංස්ථිතිය දාන්න පුළුවන්. අපි දාමු AC ට C දක්වා යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය. ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන වෙනවා අවසාන යාන්ත්‍රික ශක්තියට. ඒතර ආරම්භක යාන්ත්‍රික ශක්තිය මම කලින් කිව්වා
යාන්ත්‍රික ශක්තිය ගන්නේ චාලක ශක්තියයි විභව ශක්තිය එකතුව. එතකොට චාලක ශක්තිය කියන්නේ භාගයක් mv වර්ග විභව ශක්තිය කියන්නේ mgh වලට. එතකොට චාලක ශක්තිය ගත්තොත් එහෙම ප්‍රවේගය බිඳුවක් ඉඳලා චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය. අපි විභවයේ ශුන්‍ය මට්ටම මේ මට්ටම කියලා ගමු. එතකොට විභව ශක්තිය සමානයි බිඳුව මට්ටම මේ මට්ටම. එතකොට විභව ශක්තිය එන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට mgh capital H විභව ශක්තියක් තියෙනවා. ඊළඟට අවසාන විභව ශක්තිය. අවසාන යාන්ත්‍රික ශක්තිය. එතකොට මෙතෙන් ඉඳන් මෙතෙන්ට ආවම දැන් මෙතන අංශුව තියෙන්නේ. මෙතෙන්දි ප්‍රවේගය තමයි හොයාගන්න ඕන. එතකොට මෙතෙන්දි චාලක ශක්තිය විභව ශක්තියනේ. මෙතෙන්දි චාලක ශක්තිය අපිට v තමයි හොයන්න ඕන. එතකොට භාගයක් m v වර්ග ධන විභව ශක්තිය. මෙතෙන්දි විභව ශූන්‍ය මට්ටම මේක. මෙතෙන් ඉඳන් සිම්පල් h උසකට අංශුව ගිහිලා තියෙන්නේ. එතකොට mgh. එතෙන්දි අපිට හොයාගන්න පුළුවන් සිම්පල් m කපලා යනවා. මෙතෙන්දි v වර්ග කියන එක අපිට හොයාගන්න පුළුවන්. මේ gh මෙහාද මේ පැත්තට දැම්මට පස්සේ v වර්ග බෙදීම දෙක සමානයි. gh ඍණ gh. එතකොට v වර්ග සමාන වෙනවා 2යි g වතාව කැපිටල් H ඍණ සිම්පල් h. ඔය එන්නේ මොකද v වර්ගයෙන් එන්නේ. හැබැයි අපෙන් අහන්නේ ප්‍රවේගය ගැන මොකක්වත් නෙමෙයි. අහන්නේ සීහිදී පතේ වක්‍රතාරයට තිබිය යුතු අවමාගයනේ. හරි. දැන් මෙන්න මෙතෙන්දී අවමාගය අහන්නේ. හරි. අවමාගය අහද්දී මෙතන තියෙන බල මොනවද? තියෙනවා mg තියෙනවා r තියෙනවා. අවමාගය ගන්න නම් කොහොමද? මෙන්න මේ r කියන එක මේ අංශුව මෙතන ගෑවි නොගෑවි තිබුණා හරිනේ. ඒ කියන්නේ මෙතෙන්දී අංශුව ඉවත් වෙන්න ඔන්න මෙන්න. දැන් ඉවත් නොවෙන්නනේ ඕන. හැබැයි ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාව ගත්තනම් හරිනේ. එතකොට ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේදී දැන් මේ ප්‍රවේගය හොයාගත්තා. ඒ ප්‍රවේගය ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාවට අදාළ ප්‍රවේගය කියලා අරගෙන මේ r සමානයි බිඳුව අවස්ථාවට බිඳුව විට කේන්ද්‍රය දෙසට පතේ වක්‍රතා කේන්ද්‍රය දෙසට දානවා. f සමානයි ma. f කියන්නේ එතකොට බලය. බලයට එන්නේ mg විතරයි. mg ඍණ r තමයි එන්නේ. r බිඳුව අවස්ථාව නිකන්. එතකොට mg සමානයි m මොකද්ද? ත්වරණය හොයන්න පුළුවන් සමීකරණ මොකද? ත්වරණය හොයන්න පුළුවන්. a සමානයි v වර්ගයට r වලින් හොයන්න පුළුවන්. නැත්නම් r ඔමේග වර්ග වලින් හොයන්න පුළුවන්. මෙන්න මේ කෙන් දැන් අපි v වර්ගය කියන එක හොයාගෙනන්නේ තියෙන්නේ. අන්න. එතකොට මෙතෙන්ට දානවා v වර්ගයට r. මෙන්න වක්‍රතා ආරය. මෙන්න මේ ආරය තමයි අපිට හොයන්න. එතකොට m කපලා යනවා. g සමානයි v වර්ග 2යි g වතාව කැපිටල් H ඍණ සිම්පල් h බෙදීම r. දැන් අපිට r නේ හොයන්න කියන්නේ වක්‍රතාරයට තිබිය යුතු අවමාගය. එතකොට g කපලා යනවා. r සමාන වෙනවා 2 වතාව කැපිටල් H ඍණ සිම්පල් h. මෙන්න උත්තර. එතකොට මෙතෙන්දී අපි දැනගෙන දැන් මෙතෙන්දී c වලදී තියෙන්න ඕන c වලදී පතෙන් ඉවත් නොවෙන්න වක්‍රතාරයට තියෙන්න ඕන අවමාගයනේ අහන්නේ. අවමාගය නම් මෙතෙන්දී අපිට මෙතෙන්දී යන ප්‍රවේගය හොයන එකට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. a වල ඉඳන් c වලට යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය දාන්න පුළුවන් නේ. කියන්නේ a වල ඉඳන් c වලට යාන්ත්‍රික ශක්තිය දාන්නේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාවෙන් කාර්ය කරන්නේ නැති හින්දා. එතකොට a වල ඉඳන් c වලට යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය දාලා අපි v වර්ගය හොයාගෙන ඊළඟට මෙතනින් ඉවත් නොවෙන්න නම් අපි ගන්නෙ දැන් මෙතන ප්‍රවේගය හොයාගත්තා. මෙතන ඉවත් නොවෙන්න නම් ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාව ගත්තා නම් හරිනේ. ඒ අවස්ථාවේනේ මේ අරය අවම වෙන්නේ. එතකොට මේ අරය අවම වෙන්නේ මේ පතෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. අන්න ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාව ගන්න පුළුවන් r සමාන බිඳුව කරා. r සමාන බිඳුවේදී කේන්ද්‍රය දෙසට දානවා. f සමාන ma. f සමාන ma දැම්මම rට එනවා 2 වතාවක් කැපිටල් H ඍණ සිම්පල් h කියලා. උත්තරේ 5. ඒ කියන්නේ මේ වගේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ ගණන් හදන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ අපි යාන්ත්‍රික ශක්තිය දාන්නේ මොකද?
කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම ප්‍රශ්නේ අහන දෙයට අදාළව අපි කොහොමද තර්කයක් ගොඩනගන්නේ කියලා ඉගෙන ගන්න ඕන. එතකොට දැන් මෙතෙන්දී අහන්නේ අවම කේන්ද්‍රය අරයට ගන්න ඕන අවමාගේ. අවමාගේ අහනව නම් මෙන්න මේ අභිලම්භ ප්‍රතික්‍රියාව ශුන්‍ය වන කියන්නේ පතෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාව තමයි අපි ගන්න. හරි. ඊළඟ ප්‍රශ්නය බලා ගන්න. 9 වෙනි ප්‍රශ්නය. ඒකෙදි කියනවා භ්‍රමණ මේසයක් මත ඇති සිලින්ඩරාකාර බඳුනක පතුලේ නියත ඝනකම සහිත අයිස් ස්තරයක් ඇති අතර මේසය බාහිර ව්‍යාවර්තයක බලපෑමකින් තොරව නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් පවතින විට අයිස් දිය වූ පසු මේසයේ කෝණික ප්‍රවේගය වන්නේ. හරි. මේකෙදි කියන්නේ මේසයක තියනවලු ඝනකමක් සහිත අයිස් ස්තරයක් ඇති සිලින්ඩරාකාර බඳුනක. දැන් සිලින්ඩරාකාර බඳුනක මේ වගේ බඳුනක මේකේ අයිස් ස්තරයක් තියෙනවා. කරන්නේ මේක නියත කෝණික බාහිර ව්‍යාවත බලපෑමකින් තොරව නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් පවතින විට. ඒතර මේක නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවලු. ඊළඟට කියන්නේ අයිස් දිය වූ පසු මේසේ කෝණික ප්‍රවේගයනේ. දැන් මේකේ අයිස් දිය වෙනවා. හරි. දැන් මේකට කොහොමද අපි තර්කයක් ගොඩනගන්නේ? දැන් මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් අර නිර්මාණශීලී අපි තර්කානුකූල තමයි මේකේ උත්තර ගන්න ඕනේ. දැන් මේකෙදි අපි දන්නවා සිලින්ඩරාකාර බඳුනක් නම් ඒක අයිස් තියෙනවා නම් ඒක නිකන් ඝන සිලින්ඩරයක් වගේනේ. ඒ කියන්නේ තැටියක් වගේ. තැටියක්නේ. දැන් මෙතන කෝණික ප්‍රවේගය ගැනනේ කියන්නේ බාහිර ව්‍යාවර්තයක්කුත් නැහැයි කියලා කියනවනේ. එහෙනම් බාහිර ව්‍යාවර්තයක් නැහැයි කියලා කියනවා කෝණික ප්‍රවේගයක් කියලා. කෝණික ප්‍රවේගයක් තියෙනවා කියලා කියනවා. එතකොට දැන් මෙතෙන්දී අපිට සාමාන්‍ය මතක් වෙන්නේ මොකද්ද? බාහිර ව්‍යාවර්තයක් ක්‍රියා කරන්නේත් නැහැ. කෝණික ප්‍රවේගයක් ගැන කතා කරමු. එතකොට මොකද්ද අපි මෙතෙන්දී අපිට මතක් වෙන්නේ? කෝණික ගම්මිතා සංස්ථිති නියමය. කෝණික ගම්මිතා සංස්ථිති නියමයෙන් කියන්නේ බාහිර ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන තාක්කල් කෝණික ගම්මිතාවය සංස්ථිතියයි කියලා. ඒ කියන්නේ I1 ඔමෙගා 1 සමාන වෙනවා I2 ඔමෙගා 2. ඒ කියන්නේ ආරම්භක කෝණික ගම්මිතාවය සමාන වෙනවා අවසාන කෝණික ගම්මිතාවය. කෝණික ගම්මිතාවය කියන්නේ මොකද්ද? හරි අපි බලමු කෝණික ගම්මිතාවය කියන්නේ මොකද්ද කියලා. කෝණික ගම්මිතාවය කියන්නේ බාහිර භ්‍රමණය වන අක්ෂයක් වටා රේඛීය ගම්මිතාවයේ ගූර්ණය. එතකොට මෙහෙම බාහිර ලක්ෂයක් ගත්තොත් එහෙම ඒක වටා අපි තුමු අංශුවක් මෙන්න මෙහෙම භ්‍රමණය වෙනවා. ඒතර මේක වටා ගූර්ණය අපි තුමු ප්‍රවේගය v ස්කන්ධ m r කියලා. ඒතර මෙන්න මේකේ කෝණීය ගම්මිතාවය කියන්නේ රේඛීය ගම්මිතාවය දන්නෝ p සමානයි mv කියලා. රේඛීය ගම්මිතාවයේ ගූර්ණය. කෝණික ගම්මිතාවය කියන්නේ L කියන්නේ රේඛීය ගම්මිතාවයේ ගූර්ණය. එතකොට රේඛීය ගම්මිතාවය වැඩි කරනවා ඒකට තියෙන ලම්බක දුරය. එතකොට එනවා ගූර්ණය. එතකොට P කියන්නේ mv r. අපි දන්නවා v සමානයි r ඔමෙගා සමීකරණය. මේක මෙතෙන්ට ආදේශ කරාම m v කියන්නේ r ඔමෙගා වැඩි කිරීම r. මෙතනින් ගන්න පුළුවන් r m r වර්ග ඔමෙගා කියලා. m r වර්ග කියන්නේ මොකද්ද? අවස්ථිති ගූර්ණය i ඔමෙගා. l සමානයි i ඔමෙගා. මේ තියෙන්නේ කෝණික ගම්මිතාවයට අදාළ සමීකරණය. l සමානයි i ඔමෙගා. ගන්න මෙහෙමයි. කෝණික ගම්මිතාවය කියන්නේ රේඛීය ගම්මිතාවයේ ගූර්ණය. එතකොට රේඛීය ගම්මිතාවයේ ගූර්ණය අපි දන්නවා රේඛීය ගම්මිතාවය කියන්නේ mv. ඒකේ ගූර්ණය ගන්නවා රේඛීය ගම්මිතාවයට තියෙන ලම්බක දුරේ. එතකොට p වැඩි කිරීම r ඒක සුළු කරාම එනවා l සමානයි i ඔමෙගා කියලා. එතකොට ඔය කෝණික ගම්මිතාවනේ. කෝණික ගම්මිතාව සංස්ථිති නියමය කියන්නේ කෝණික ගම්මිතා සංස්ථිති නියමය කියලා කියන්නේ I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2. ඒ කියන්නේ ආරම්භක කෝණික ගම්මිතාවය සමාන වෙනවා අවසාන කෝණික ගම්මිතාවයට. එතකොට දැන් මෙතෙන්දී දැන් අහන්නේ ගානේ ප්‍රශ්නය අහන්නේ දැන් අපි මෙතෙන්දී තර්ක කරන්න ඕන කොහොමද දැන් මේක දැන් මෙතන තියෙන්නේ අයිස් මිදිච්ච එක. ඊළඟට අයිස් දිය වුණාම මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි
තර්ක කරන්න ඕනේ. දැන් මෙතන අහන්නේ කෝණික ප්‍රවේගය දැන්. අයිස් දිය වුණාට පස්සේ කෝණික ප්‍රවේගයනේ. අපි හිතමු අයිස් තට්ටුව දිය වෙන්න කලින් කෝණික ප්‍රවේගය ඔමෙගා 1 කියලා හිතන්නකෝ. එතකොට මේකේ අවස්ථිති ගුණය අපි හිතමු I1 කියලා. අයිස් දිය වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. කියන්නේ අයිස් දිය වුණාම මොකද්ද වෙන්නේ කියන එක. අයිස් දිය වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? වතුර බවට පත් වෙනවා. අයිස් වතුර බවට පත් වෙනවා. වතුර බවට පත් වුණාම මොක භ්‍රමණය වෙනනේ. භ්‍රමණය යනකොට වතුර රැඳෙන්නේ මෙන්න මේ වටේ. මෙන්න මෙහෙම ධාරයේ තමයි වතුර රැඳෙන්නේ. එතකොට මෙන්න මෙහෙම වටේට තමයි වතුර තියෙන්නේ. එතකොට මැද හිස් වෙලා වටේට වතුර රැඳෙන්නේ. මේ වගේ වටේට වතුර රැඳෙනවා. එතන මොකද්ද වෙන්නේ? දැන් මෙතන තියෙන මේක තැටියක් වගේ. දැන් වතුර ටික වටේට මේ තැටිය වටේට රැඳුනම මේක මොකද්ද වෙන්නේ? වලල්ලක් වෙනවා. කියන්නේ ආරම්භයේ තැටියක් තිබුණේ ඊළඟට වලල්ලක් බවට පත් වෙනවා. අන්න වලල්ලක් බවට පත් වුණාම මොකද්ද වෙන්නේ? අවස්ථිති ගුණය වැඩි වෙනවද අඩු වෙනවද? අපි හිතමු මෙතන කෝණික ප්‍රවේගය ඔමෙගා 2 අවස්ථිති ගුණය I2 කියලා. අපි දන්නොත් 31 අවස්ථිති ගුණය ගන්න පුළුවන්. 31යි වලල්ලකයි අවස්ථිති ගුණය. 31 අවස්ථිති ගුණය කියන්නේ 31 අවස්ථිති ගුණය භාගයක් mr වර්ග. හරි. දැන් අයිස් දිය උනායි කියලා ස්කන්ධය වෙනසක් වෙන්නේ නැහනේ. මෙතන ස්කන්ධය m නම් මෙතන ස්කන්ධය m තමයි. මෙතෙන්දී අරය r නම් මෙතෙන්දී අරය r මනේ දුර වෙනස් වෙන්නේ නැහැ. හරි. මේක දැන් 30ක්. ඒකේ අවස්ථිති ගුණය භාගයයි mr වර්ග. අපි දන්නවා 31 අවස්ථිති ගුණය භාගයක් mr වර්ග. වලල්ලක අවස්ථිති ගුණය කොහොමද? වලල්ලක අවස්ථිති ගුණයනේ mr වර්ග. වලල්ලක අවස්ථිති ගුණය වෙන්නේ mr වර්ග. ඒතකොට දැන් මෙතන භාගයයි mr වර්ග අතන mr වර්ග. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට අවස්ථිති ගුණය මොකක්ද උනේ? අවස්ථිති ගුණය වැඩි වුණා. කියන්නේ I1 ට වඩා I2 වැඩි වුණා. I1 ට වඩා I2 වැඩි වෙනවා නම් මෙතන කෝණික ගම්මිතාවේ සංස්ථිතික වෙන්න ඕනනේ. එහෙනම් කෝණික ගම්මිතාවේ සංස්ථිතික වෙන්න නම් මේ පැත් ආරම්භක කෝණික ගම්මිතාවේ අවස්ථිති ගුණය අඩු වෙනවා. හරිද? දැන් මේ ගුණිතය නියත වෙන්න නම් දැන් මේ අවස්ථිති ගුණය අඩු වුණා මේක වැඩි වුණානේ. දැන් මේ ගුණිතය නියත වෙන්න නම් මේක අඩු වෙලා මේ කෝණික ප්‍රවේගයට වඩා මේ කෝණික ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. අඩු වුණාමනේ මේ පැත්ත බැලන්ස් වෙන්නේ. දැන් කෝණික ගම්මිතාවේ සංස්ථිතිකයි. ඒ කියන්නේ I ඔමෙගා කියන එක නියත වෙන්න ඕනේ. එතකොට I කියන එක මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට I කියන එක වැඩි වෙනවා නම් ඔමෙගා කෝණික ප්‍රවේගය කියන එක අඩු වෙනවා. ඒක තමයි සරලව අපි මෙතෙන්දි දැනගන්න ඕන අයිස් 30ක් දිය වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? එතකොට අවස්ථිති ගුණයට මොකද්ද වෙන්නේ කියලා තර්ක කරා නම් අපිට පුළුවන් කෝණික ප්‍රවේගයට මොකද්ද වෙන්නේ කියලා කියන්න කෝණික ගම්මිතාවේ නියත හින්දා. කෝණික ගම්මිතාවේ සංස්ථිතික නිසා. එතකොට මෙතෙන්දී අවස්ථිති ගුණය කියන භාගයක් mr වර්ග මෙතෙන්දී පදාර්ථයේ වටේ වලල්ලක් විදිහට තමයි රැස් වෙන්නේ. එතකොට මෙතෙන්දී අවස්ථිති ගුණ කියන්නේ mr වර්ග. එතකොට I1 කියන එක I2 ට වඩා කුඩා නිසා මෙතෙන්දී අවස්ථිති ගුණය වැඩි වෙලා තියෙනවා. අවස්ථිති ගුණය වැඩි වුණා නම් කෝණික ප්‍රවේගය අඩු වෙන්න ඕන. එතකොට ඔය කියන්නේ අයිස් දිය වූ පස කෝණික මේසේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය මොකක්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එතකොට උත්තරේ 2. සරල තර්ක කරන් තියෙන්නේ. මේකෙදි අපි අවස්ථිති ගුණයට මොකද්ද වෙන්නේ කියලා තර්ක කරගත්තා නම් හරි. මෙතෙන්දි 30ක් තියෙනවා, මෙතෙන්දි වලල්ලක් තියෙනවා. අපි දන්නවා 30ට වඩා වලල්ලක අවස්ථිති ගුණය වැඩි. අවස්ථිති ගුණය වැඩි වෙන්නේ මොකද? පදාර්ථය වටේ තමයි ඒ ක්‍රැස් වෙන්නේ. අපි ඊළඟට බලමු 10 වෙනි ගාන. ඒක කියන්නේ 10 මීටර දිග 2 මීටර ගැඹුරු පිහිනුම් තටාකයක් මුළුමනින්ම ජලයෙන් පිරී පවතී. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3ක් නම් කිසියම් පුද්ගලයෙක් තටාකයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර පතුලක් P දෙස බලන විට
එම පතුල එසවි පෙනෙන ප්‍රමාණය වන්නේ. හරි. දැන් මෙතන අපි දන්නවා ආලෝකයේ මේ දෘශ්‍ය විස්ථාපනය කියන එක. ඒ කියන්නේ ප්‍රතිබිම්බය දැන් අපි වස්තුවක් දිස බලනකොට එක් මාධ්‍යයකින් තව මාධ්‍යයක් දිස වස්තුවක් දිස බැලුවොත් ඒ ප්‍රතිබිම්බය එසවිලා පේනවා. ඒ එසවිලා පේන්නේ විස්ථාපනයක් සිදු වෙන නිසා. දෘශ්‍ය විස්ථාපනය කියලා කියනකොට එන අපි තුන් වීදුරු කුට්ටියක පතුලේ වස්තුවක් තියෙනවා. එතකොට දැන් මේක දෙස ඉහළින් ඉඳන් බලන පුද්ගලයෙකුට මේකෙන් ඉඳන් යන කෙලින්ම යන ආලෝක කිරණය මෙහෙම ලම්බකව යනවනේ. හැබැයි මේ මානතව යන ආලෝක කිරණය මොකද්ද වෙන්නේ? මෙන්න මේ වගේ තැනක තමයි ප්‍රතිබිම්බය හදන්නේ. ඒතකොට මෙතන වස්තුව තියෙනවා නම් මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට මොකද්ද වෙලා තියෙන්නේ? විස්ථාපනයක් වෙලානේ. ඒකට කියනවා දීට කියනවා දෘශ්‍ය විස්ථාපනය කියලා. එතකොට දැන් අපි දන්නවා මේ පළවෙනි මාධ්‍ය වර්තනාංකයේ ඉන්න මේ දෙවෙනි මාධ්‍ය වර්තනාංකය n සමාන 1යි. මේක වාතයටනේ ආලෝක කිරණය යන්නේ. ඒතකොට n සමාන 1යි. අපි දන්නවා දෘශ්‍ය විස්ථාපනය ලියන්න පුළුවන්. දෘශ්‍ය විස්ථාපනය අපි දන්නවා ස්නෙල් දෙක නියමයෙන් පළවෙනි මාධ්‍යට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය සමානයි දෘශ්‍ය දුර බෙදීම සත්‍ය දුර. එතකොට 1න් 2 කියන්නේ n2 බෙදීම n1 සමානයි දෘශ්‍ය දුර. අපිට පේන දුර. දැන් උඩ ඉඳන් බලනකොට දෘශ්‍ය පේන දුර මෙන්න මේ අපි තුමු ඝනකම t කියලා. මෙන්න මේ t ඍණ d තමයි දෘශ්‍ය දුර වෙන්නේ. එතකොට t ඍණ d බෙදීම සත්‍ය දුර වෙන්නේ. සත්‍ය ගැඹුර t. දෘශ්‍ය දුර කියන්නේ දෘශ්‍ය ගැඹුර බෙදීම සත්‍ය ගැඹුර. ඒතර n2 කියන්නේ දෙවෙනි මාධ්‍ය වර්තනාංකය 1 බෙදීම පළවෙනි මාධ්‍ය වර්තනාංකය n සමානයි t ඍණ d බෙදීම t. මෙතනින් අපිට හොයන්න ඕන දෘශ්‍ය විස්ථාපනයේ d කියන එක. ඒක උක්ත කරමු. මේ t මෙහෙ දාන්න. t බෙදීම n සමානයි t ඍණ d. d මෙහෙ දාන්න. d සමානයි t ඍණ t බෙදීම n. එතනින් d සමානයි t වතාව 1 ඍණ 1 යට n. මෙන්න මේක තමයි දෘශ්‍ය විස්ථාපනයට අදාළ සමීකරණය. මේක තියරි වලදී කරනවා. මේක මතක තියෙන්න ඕන. d සමානයි t වතාව 1 ඍණ n කියන එක. ඒතර දැන් මෙතන ගාණේ කියන්නේ ගාණේ මිනිස්සෙක් 10 මීටර දිග උස 2 මීටර මෙන්න මෙතන ඉඳගෙන මෙන්න මෙතන දිහා බලනවා. ඒකට ජලය තුලින් තමයි මේක බලන්නේ. මෙන්න මෙතන පීලක්ෂය දිහා තමයි බලන්නේ. එතකොට මෙතන තමයි මිනිස්සයා ඉන්නේ. මේ දුර දීලා 10යි මීටර කියලා. ඊළඟට p දේශ බලන විට එම පතුල එසවි පෙනෙන ප්‍රමාණය වන්නේ. හරි. අපි බලමු දැන් මිනිස්සයා අපිට දැන් මෙතන ඉඳන් බලද්දි අපිට හරියටම මෙතන තියෙන එකක් ගැන කියන්න බෑ. කියන්නේ මෙතන ඉඳන් මෙතන බලද්දි එසවිලා තියෙන ප්‍රමාණය කියන්න බෑ. හැබැයි අපි මෙතන හෙව්වේ කොහමද? මෙතන මේ සිරස්ව ඉහළින් ඉන්නේ. ඒතර දැන් මෙතන වස්තුවේ ඉඳන් සිරස්ව ඉහළින් ඉන්නේ. සිරස්ව ඉහළින් ඉන්නකොට පෙනෙන දෘශ්‍ය විස්ථාපනය තමයි මේකෙන් හොයන්න පුළුවන්. ඒතර දැන් මේ වගේ හේව කොහොමද හොයන්නේ? මෙතන ඉඳන් බලනවා අපිට මෙතන වස්තුවේ දෘශ්‍ය විස්ථාපනය තමයි අහන්නේ. දැන් අගයන් එහෙමත් දීලා තියෙනවා. එහෙනම් කොහොමද හොයන්නේ? අපි බලමු. මෙහෙම කරමු බලමු ඉස්සර වෙලා සිරස්ව ඉහළින් මෙතන අපි તો මෙතන ඉඳගෙන මෙන්න මේ පතුල මෙතන බලනවා කියන. මෙතන. ඒතර මේ වස්තුව මෙතන තියෙන්නේ. ඇත්තටම මෙතන තියෙන්නේ. හැබැයි අපිට එතන හොයන්න බෑ සමීකරණයක් දාලා. අපි සමීකරණය දන්නේ අරග දන්නේ සිරස්ව ඉහළින් ඉඳන් බලන විස්ථාපනය. ඒතර අපි මෙතන මිනිස්සයා මෙතන ඉන්නවා. මෙතන ඉඳන් මේ මිනිස්සයා බලනවා පහළ. බලනකොට මෙන්න මෙතන වස්තුවක් තියෙනවා නම් අපි බලමු මෙන්න මෙතන ඉඳන් කොච්චර විස්ථාපනයක් උඩහට වෙනවද කියලා. මෙතන ඉඳන් වෙන දෘශ්‍ය විස්ථාපනය හොයමු බලමු. එතකොට ඒක හොයන්න පුළුවන්. d සමානයි t වතාව 1 ඍණ 1ට n වලින්. එතකොට t කියන්නේ මොකද්ද? ඝනකම 1 2යි 1 ඍණ 1 බෙදීම වර්තනාංකය. එතන ජලයේ වර්තනාංකයනේ. ජලයේ වර්තනාංකය දීලා තියෙනවා 4 බෙදීම 3යි කියන්නේ.
මොන 4 බෙදීම 3. ඒතර දැන් මේක සුළු කරාම 3 උඩට යනවා. එතකොට මෙතන 2 වැඩි කිරීම මේකේ පොදු හරය අරගෙන සුළු කරාම එනවා 4න් 1යි කියලා. 4න් 1යි කියලා එනවා. එතකොට භාගයයි කියලා එනවා. ඒ කියන්නේ 0.5 මීටර කියලා එනවා. අන්න. දැන් මේකෙදි අපි සිරස්ව ඉහළ ඉඳන් බැලුවොත් මෙතන කොච්චර විස්ථාපනයක් වෙනවද? d කියන එක 0.5ක විස්ථාපනයක් වෙනවා. හැබැයි අපි මෙතන දිහා නෙමෙයිනේ බලන්නේ. අපි බලන්නේ මෙන්න මේ එහා තියෙන p ලක්ෂයක් දිහා. එතකොට සිරස්ව ඉහළ ඉඳන් බලනකොට මෙච්චර විස්ථාපනයක් වෙනවා නම් මේ වගේ තැනක එකක් බැලුවොත් එහෙම මොකද වෙන්නේ? මේ ජලය හරහා තව විස්ථාපනය වෙනවනේ. තවත් උඩට විස්ථාපනය වෙනවනේ. අන්න. එහෙනම් අතරම ඔකේ උත්තරත් තියෙන්නේ ওই 0.5ට වඩා අඩු වෙනනේ 0.5යි 0.4යි 0.3යි 0.2යි අන්තිම උත්තරේ තියෙනවා 0.5යි මීටරට වඩා වැඩි ප්‍රමාණයක්. නේද? එහෙනම් ඔකේ උත්තරේ එන්න ඕන 0.5ක්. හරි නැත්නම් 0.5යි මීටරට වඩා වැඩි ප්‍රමාණයක් කියන්නේ. 0.5 කියන උත්තරේ ගන්න පුළුවන්ද? බෑ. ඇත්තටම 0.5 ගන්න බෑ. ඒ මොකද මේ 0.5යි කියලා එන්නේ සිරස්ව ඉහළින් බැලුවොත් එන විස්ථාපනය. හැබැයි ඇත්තටම සිරස්ව ඉහළින් ඉඳන් නෙමෙයි බලන්නේ. මෙතන ඉඳන් බලන්නේ මෙන්න මේ p ලක්ෂයක්. ඈත තියෙන ලක්ෂයක් දිහා. ඒතර මෙතන ඉඳන් ඈත තියෙන ලක්ෂයක් දිහා බැලුවොත් අනිවාර්යෙන් මීටර් 0.5ට වඩා වැඩියෙන් තමයි විස්ථාපනය වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන පස්වෙනි එක. 0.5 මීටරට වඩා වැඩි ප්‍රමාණයක් කියන එක. දැන් මේක ඇත්තටම දැන් අපි විභාගයකදී දුන්නොත් එහෙම අපි දන්නවා හරි විස්ථාපනයට අදාළ සමීකරණය ගන්නවා d = t වතාව 1 × 1 ට දැම්මා දඩබඩ ගාලා උත්තරට ඝනකම දන්නෝ 2යි වර්තනාංකය දන්නවා කෙලින්ම 0.5යි කියලා උත්තර එනවා දැක්ක ගමන්ම උත්තරයට ගහලා දානවා 0.5යි කියලා. හැබැයි ඇත්තටම මේක හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. මොකද ඕකේ කියන්නේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර පතුල p දෙස බලනවා කියලා. එතකොට දැන් මෙතන මේ කෙලවරින් ඉඳන් මේ පැත්තේ තියෙන පතුල p දෙස බලන්න. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට බලනකොට අනිවාර්යෙන් මේකට වඩා වෙනස් වෙන්න ඕනනේ. ඒ කියන්නේ දැන් අපි සිරස ඉහළින් බලනකොට නම් විස්ථාපනය වෙනවා 0.5යි කියන්නේ. හැබැයි ඇත්තටම ඊට වඩා දුර තියෙන එකක් නේ බලන්නේ. එහෙනම් ඊට වඩා වැඩි විස්ථාපනයක් සිදු වෙන්න ඕනේ. එහෙනම් 0.5ට වඩා වැඩි කියන එක තමයි උත්තරයට ගන්න වෙන්නේ. ඇත්තටම අපි ඒකට ඒ කියන්නේ අපිට හරියටම මෙතනින් අගයක් හොයන්න බෑ. 0.5ට වඩා කොච්චර වැඩිද කියන එක හොයන්න බෑ. අපි දන්නේ සිරස්ව ඉහළින්ද සිරස්ව ඉහළ වස්තුවේ සිරස්ව ඉහළින් බැලුවොත් එහෙම පේන විස්ථාපනය විතරයි අපි හොයන්න දන්නේ. ඒතර අපිට වෙනත් තැනක විස්ථාපනයක් හොයන්න නම් අරකට සාපේක්ෂව තමයි කියන්න පුළුවන්. ඒතර වැඩි කියලා විතරයි කියන්න පුළුවන්. අගේ හොයන්න බෑ. ඔන්න ඔයගේ ප්‍රශ්න ඉතින් හොඳට තර්ක කරලා ප්‍රශ්න හොඳට කියවලා දැන් ඔතන අනිවාර්යෙන් අපි හයිලයිට් කරගන්න ඕන තැනක් තමයි එක් කෙලවරක සිට අනෙක් කෙලවරේ පතුල p දෙස බලනවායි කියන එක. ඒතර අපි හොඳටම මතක තියාගන්න හොඳටම හයිලයිට් කරගන්න ඕන පොයින්ට් එකක් කියලා. අපි යන්නේ පොයින්ට් එක හොඳට ඔළුවට අරගෙන තමයි මෙහෙම හදන්න ඕනේ. ඒතර හදලා මේ උත්තරේට ගහන්න බෑ. ඒක වැරදි. ඒක ගැහුවා කියන්නේ උත්තරේ වැරදි. මේක වෙන්න බෑ උත්තරේ. එහෙනම් මීට වඩා වෙනස් උත්තරයක් එනවනේ මීට වඩා වැඩි උත්තරයක්. හරි 11 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ තියෙන්නේ A සහ F නම් ඉතා විශාල විවෘත ටැංකි දෙකක් තුල සමාන ද්‍රව්‍යයක් අඩංගු වේ. රූපයේ පෙන්වා ඇති පරිදි මෙහි A ටැංකියේ පතුලෙන් පිටා ඇති BCD සිරස් නලයේ C නම් හරස්කඩ අඩු කොටසක් ඇති අතර නලය D හිදී වාතයට නිරාවරණය වේ. C පටු කොටසට සම්බන්ධ වන E නලය F ටැංකියේ ඇති ද්‍රවය තුල ගිලී පවතී. මෙහි ද්‍රවය අනාකූල සහ දෘශ්‍යාවිතාවයක් නොමැති ලෙස සලකන්න. C හි හරස්කඩ වර්ගඵලය D හි මෙන් අර්ධයක් සහ A හි ද්‍රව මට්ටමේ සිට h දුරක් පහළින් D පිහිටා ඇත. A හි ද්‍රව මට්ටම නියතව පවත්වා ගනිමින් BCD කොටස තුලින් ද්‍රවය ගලා යමින් පවතින විට E නලය තුල ද්‍රවය ඉහළට ගමන් කරන උස වන්නේ. හරි. දැන් මෙන්න මේ ද්‍රවය සම්බන්ධව මේ වගේ ප්‍රශ්නයක් අහනවා නම් අනිවාර්යෙන් මොන සම්බන්ධයේද මෙතෙන්දී මොන ප්‍රමේයද යෙදෙන්නේ? බර්නූලි ප්‍රමේය තමයි ගොඩක්ම යෙදෙන්නේ. බර්නූලි ප්‍රමේය ඊළඟට සාන්තති ප්‍රවාහ මූල ධර්මය. අන්න ඒව තමයි මෙතෙන්දී මම මේ වගේ එකකදී පිටෝ නලය ඔය මේ නලයක් තුලින් ද්‍රවයක් යනවා නම් ඒවා සම්බන්ධව යාන්ත්‍ර විද්‍යාවේදී ඔය බර්නූලි ප්‍රමේය තමයි ගොඩක්ම යෙදෙන්නේ. බර්නූලි ප්‍රමේය කියන්නේ මොකද්ද? බර්නූලි ප්‍රමේය කියන්නේ එකම අනාකූල රේඛාවක් මත
ලක්ෂ දෙකක එකම අනාකූල රේඛාවක් ගත්තොත් එහෙම මෙහෙම එකම අනාකූල රේඛාවක් මත ලක්ෂ දෙකක මේ වගේ එකම අනාකූල රේඛාවක තියෙන ලක්ෂ දෙකක ස්ථිතික පීඩනයයි ගතික පීඩනයයි නියතයක් කියලා කියන්නේ. ඒතකොට ස්ථිතික පීඩනයයි ගතික පීඩනයයි නියතයක්. මෙතනයි ස්ථිතික පීඩනය ධන ගතික පීඩනය කියන එක නියතයක් කියලා කියන්නේ. ස්ථිතික පීඩනය. මොකද මේ ස්ථිතික පීඩනය කියන්නේ? ගතික පීඩනය කියන්නේ මොකක්ද? ගතික පීඩනය කියන්නේ චාලක ශක්තිය නිසා ඇතිවන පීඩනය. දැන් අංශු චලනය වීම නිසා ඇතිවන පීඩනය. ගතික පීඩනය කියන්නේ මේ අංශු වල විභවය නිසා ඇතිවන පීඩනය. එතකොට ස්ථිතික පීඩනයට පීඩන HρG එනවා. ගතික පීඩනයට භාගයක් ρV වර්ග එනවා. මේක නියතයක් කියලා තමයි කියන්නේ. මේක තමයි බර්නවිල් සමීකරණයේ පීඩන HρG ධන භාගයක් ρV වර්ග සමානයි නියත කියන එක. ඊළඟට සන්තති ප්‍රවාහ සමීකරණය කියන්නේ නලයක් තුලින් ගමන් කරන පරිමා ශීඝ්‍රතාවය නියතයක් කියලා. ඒ කියන්නේ පරිමා ශීඝ්‍රතාවය AV කියන එක නියතයක් කියලා කියන්නේ. ඒතර සන්තති ප්‍රවාහ මූලධර්මය කියලා කියන්නේ A1 V1 සමානයි A2 V2. ආරම්භක පරිමා ශීඝ්‍රතාවය සමානයි. ඔය තවත් තැනක් ගත්තොත් එතන පරිමා ශීඝ්‍රතාවය. මෙන්න මේක තමයි ඔය බර්නවිල් සම්බන්ධයෙන් කියන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම අපි දැනගන්න ඕන දේවල්. ඒතොර ස්ථිතික පීඩනය, ගතික පීඩනය කියන්නේ මේ තියරි වලදී කියනවානේ. අපි මේ ප්‍රශ්නය ගැන බලමුකෝ. මේකෙදි කියන්නේ මොකක්ද? ප්‍රශ්නේදී ඒ කියනවා මෙන්න මෙහෙම ටැංකියක් තියෙනවා. ඉතින් රව මට්ටම A තොර මෙතන ඉඳන් පහළ D කියන තැනට තියෙන උස සිම්පල් H කියලා දීලා තියෙනවා. තොර මේක තමයි ද්‍රවය ගමන් කරන්නේ. ගමන් කරනකොට මෙතන නලයක් මගින් මෙතන F කියලා තියෙනවා. ඒත් දැන් මේකේ මෙහෙම ද්‍රවය ගමන් කරනවා. මේකේ ද්‍රවය ගමන් කරනකොට මෙන්න මේ H කියන ද්‍රව මට්ටම නියතව තියා ගන්නවලු. එහෙම නියතව තියා ගන්නකොට ඒ ද්‍රව මට්ටම නියතව පවත්වා ගන්නමින් BCD කොටස තුලින් ද්‍රවය ගලා යමින් පවතින විට E නලය තුල ද්‍රවය ඉහළට ගමන් කරන උස. හරි. E නලය මෙතන E නලය මෙන්න මේ නලය තුල මෙන්න මේ ද්‍රවය ඉහළට ගමන් කරන උස තමයි අහන්නේ. ඒතර මෙන්න මේ උසනේ අහන්නේ. පිටුම් මේ උස කැපිටල් H කියලා. හරි. මෙන්න මේ කැපිටල් H කියන එක තමයි හොයන්නේ. හරි. දැන් මෙන්න මේ වගේ ගානක් කොහොමද අපි හොයන්නේ? දැන් අපි දන්නවා මෙන්න මේ පිට තියෙන්නේ මොනවද? මේ පිට තියෙන්නේ වායුගෝලීය පීඩනය. ඒතර දැන් මෙතන වායුගෝලීය පීඩනය P0 කියලා ගත්තොත් P0. එතන වායුගෝලීය පීඩනය ආයෙ මෙතන වායුගෝලීය පීඩනය ආයෙ මෙතනක් තියෙන්නේ වායුගෝලීය පීඩනය. මෙතන පහළට මේ වායුගෝලීය පීඩනය තියෙන්නේ. ඒතර මෙතන ඉඳන් මෙතෙන් ද්‍රවය ගමන් කරනවා. දැන් මෙතන වායුගෝලීය පීඩනය මෙතන වැඩි පීඩනයක් වෙන්න ඕන. මෙතනත් වායුගෝලීය පීඩනය. මෙතන අඩු පීඩනයක් වෙනෝනේ. අපි හිතමු මෙතන පීඩනය P1 කියලා. ඒතර මේ නලය තුළ හැමතැනම පීඩනය P1. ඒතර මෙතන පීඩනය වෙන්නේ P1ම තමයි. මෙතන පීඩනය P1මයි. ඊළඟට තව එකක් කියනවා. මෙන්න මේ C නේ මෙතන හරස්කඩ වර්ගඵලය. ලිහිමෙන් අර්ධයක්. ඒතකොට දැන්
D වල හරස්කඩ වර්ගඵලය 2a කියලා ගත්තොත් එහෙම C වල හරස්කඩ වර්ගඵලය a නේ. හරි. දැන් මෙතෙන්දී අපි මෙතන තියෙන උස හොයන්න නම් අනිවාර්යෙන් පීඩන වෙනස ගන්න ඕනේ. මොකද මෙතන පීඩන වෙනසක් තියෙනවා. P0 ඍණ P1 කියලා. එතකොට අපි හිතමු මේකේ ද්‍රව්‍ය ඝනත්වය එකම ද්‍රව්‍යයක්. ඔය දෙකේම තියෙන එකම ද්‍රව්‍ය. එතකොට මේකේ ඝනත්වය ρ කියලා ගත්තොත් එහෙම මේකේ ඝනත්වය ρ නේ. මෙන්න මේ කැපිටල් H තමයි හොයන්න ඕන. අපි මේක හොයන්න බලමු මොන වගේ සමීකරණයකට ඕන වෙනවද. මේ උස කියන එක ලියන්න පුළුවන්. P0 ඍණ P1 සමානයි. එතන පීඩන වෙනස සමානයි. කැපිටල් H ρg. එතන මේ කැපිටල් H හොයන්න පුළුවන් මෙන්න මේ පීඩන අන්තරය හොයාගත්තා නම් P0 ඍණ P1. එහෙනම් අපි මොකද්ද මෙතෙන්දී කරන්න ඕන? මෙන්න මේ P0 ඍණ P1 කියන පීඩන අන්තරය හොයාගන්න ඕන. ඒක හොයන්න නම් අපි මොකද්ද කරන්න වෙන්නේ? දැන් මෙන්න මෙතන ගත්තොත් එහෙම දැන් මෙතනින් එන ද්‍රවය අනිම මෙතනින් එන්නේ ආරම්භයේ නිශ්චලතාවයෙන් කියලා සැලකුවොත් එහෙම මෙන්න මේ අනාකූල රේඛාව දිගේ මෙහෙම ද්‍රවය එනවනේ මෙතනින් ඇවිල්ලා මෙතනින් පිට වෙනවා. ඒතර මෙතනින් පිට වෙනකොට මෙතෙන්දි ප්‍රවේගයක් තියෙනවනේ. අපි හිතමු ඒක v කියලා. එතකොට මෙතන ප්‍රවේගයයි දෙකක්නේ. මෙතන පොඩි නලයක් තියෙන්නේ මෙතන ලොකු නලයක්. එතකොට මෙතන වෙන ප්‍රවේගයක් තියෙන්නේ. එහෙනම් අපි පීඩනය සම්බන්ධ කරගන්න නම් මෙතන පීඩනයම තමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් මෙන්න අපි මෙන්න මෙතෙන්ටයි බර්ණවිලි දාන්න පුළුවන්. ඒ එකම ප්‍රවාහ රේඛාවල් තියෙන්නේ. ඒතකොට අපි එතෙන්ට දාලා බලමු. ගාන හදන්න කොහොම හරි පොටක් හොයාගන්න ඕනනේ. මේ සම්බන්ධය තමයි ගන්න ඕනේ. P0 ඍණ P1 ගත්තා නම් හරි. ඒක ගන්න නම් අපි කොහෙන් හරි ඉතින් මේ ගානට එල්ලෙන්න ඕනේ. ඒතකොට අපි මෙතන P1මයි මෙතෙන්ටත් එන්නේ. එහෙනම් මෙතෙන්ටයි CD වලට C, D වලට බර්ණවිලි දාමු. ඒතර මෙතන ස්ථිතික පීඩනය. ස්ථිතික පීඩනය වෙන්නේ මොකද්ද? P1 ධන HRG බිඳුවයි ධන භාගයක් එතන ප්‍රවේගය දාගමු. එතන ප්‍රවේගය V1 කියලා ගමු. භාගයක් ρ V1 වර්ගය සමානයි. මෙතන ස්ථිතික පීඩනය ගතික පීඩනය. එතකොට P0 ධන HRG බිඳුවයි ධන භාගයක් ρ V වර්ගය. මෙතනින් එනවා P0 ඍණ P1. අන්න ඒක හදාගමු මෙතන. මෙතෙන් P0 ඍණ P1 සමානයි භාගයයි ρ පොදුයි. මේක මෙහෙනේ අරන් ගියේ. ඒතර මේක V1 වර්ග ඍණ V වර්ග කියලා එනවා. එතනින් සමීකරණයක් ගන්න. හරි දැන්. එතනක් දැන් ආයෙමත් මේක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තව දන්නේ නැහැ මේ V1 කියන ඒවා V කියන ඒවා මේ අපි අතින් දාගතුමුනේ. හැබැයි ඉතින් අපි ඒවා දන්නේ නැහැ. හැබැයි අපි දන්න එකක් තියෙනවා. ඒක තමයි මෙතන වර්ගඵලය. මෙතන වර්ගඵලය වගේ මෙතන වර්ගඵලය වගේ මෙතන වර්ගඵලය දෙගුණයක් කියලා කියන්නේ. අන්න එතනින් මොකක් කරේ ගන්න පුළුවන් යා සම්දති ප්‍රවාහ සමීකරණ ගන්න. මෙතන පරිමාශීකృతතාවය මෙතන පරිමාශීකృతතාවය සමාන වෙනවා. එහෙමනම් අපි ඒකිනුත් මොකක් කරේ කරමු බලන්න. මෙතෙන්ටයි සම්තති ප්‍රවාහ දැම්මම C, D වලට සම්තති ප්‍රවාහ සමීකරණය දැම්මම මොකද? A1 V1 සමානයි A2 V2 නේ. එතකොට C වල A1 කියන්නේ A, එතන V1 සමානයි D වල 2යි A ඉතින් V කියලා නේ ගත්තේ. එතකොට A ට A කැපිලා V1 සමාන වෙනවා 2යි V වලට. අන්න එතනින් තව සමීකරණයක් ගත්තා. තව සම්බන්ධයක් ගත්තා. එහෙනම් V1 අයින් කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට ආදේශ කරොත් භාගයක් ρ V1 වර්ග කියන්නේ 2යි V ගේ වර්ගය. වෙන
v වර්ගය. හරිද? එතකොට මෙතනින් එනවා සමානයි 2v වර්ගය කියන්නේ 3v වර්ගය ඍණ v වර්ගය 2v වර්ගය කියන්නේ 4v වර්ගය ඍණ v වර්ගය 3v වර්ගයක් එතනින් එනවා. ඒතර මෙතන 3 බෙදීම 2යි rho v වර්ගය කියනවා p0 ඍණ p1ට. දැන් තව ටිකක් සුළු වුණා. හරිද? ඒතර දැන් මෙතන p0 ඍණ p1 දෙකෙන් තුනේ rho v වර්ග වලින් ඇල්ලලා තියෙනවා. දැන් අපිට ආයෙ මම මොකද කරන්නේ? මේ v හොයන්නත් ඕන. මේ ගැටලුව එන්න නූල් බෝලේ ටිකෙන් ටික ලියාගෙන යන්න තියෙනවා. ඒතර මෙතන rho v වර්ගයත් අපි මොකද්ද කියලා හොයාගන්නවා. ඊළඟට අපි කොහොමද කරන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට බර්නියුලි දැම්මා, මෙතෙන් ඉඳන් මෙතෙන්ට සම්තති දැම්මා. අර මෙතන පීඩනාන්තරය ලියුවා. තව තැනක් තියෙනවා. තව එක තැනක් තියෙනවා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ සිම්පල් h සම්බන්ධ කරගන්න නම් මෙන්න මෙතන ඉඳන් a වල ඉඳන් d වලට බර්නියුලි දැම්මම හරිනේ. එතකොට a වල ඉඳන් d වලට a සිට d ට බර්නියුලි දානවා. එතකොට a සිට d ට බර්නියුලි දානකොට a වල ස්ථිතිගතික පීඩන දෙක සමාන කරන්න පුළුවන්. d වල ස්ථිතිගතික පීඩන දෙකට. එතකොට දැන් a වල ස්ථිතික පීඩනය p0 ධන විභව ශක්තිය h rho g ධන චාලක ශක්තිය නිසා ඇතිවන පීඩනය බිඳුවයි සමානයි. මෙතන ස්ථිතික පීඩනය ගතික පීඩනයයි p0 ධන මේකේ විභව ශූන්‍ය මට්ටම මේ මට්ටමම විභව ශක්තිය සමානයි බිඳුව මට්ටම ඔක කියලා මේ ගත්තේ කලින්. එතකොට මෙතන විභව ශක්තිය බිඳුවයි ධන ප්‍රවේගය භාගයක් rho v වර්ගය. අන්න දැන් මොකද වෙන්නේ? p0 ට p0 කපල යනවා. p0 ට p0 කපල ගිහලා ඉතුරු වෙන්නේ h rho g සමානයි භාගයක් rho v වර්ගය. මෙතනින් හරි. දැන් මෙන්න මෙතන භාගයක් rho v වර්ගය කියන එක ඇවිල්ලානේ. භාගයක් rho v වර්ගය කියන එක ගන්න පුළුවන් අපිට. එලින්ම භාගයක් rho v වර්ගය කියන්නේ h rho g. අන්න ඒක මෙතෙන්ට ආදේශ කරනවා හරිනේ. දැන් මේක p0 ඍණ p1 කියන්නේ එලින්ම මෙතෙන්ට ආදේශ කරාම p0 ඍණ p1 කියන්නේ දෙකෙන් තුනක් rho v වර්ගය සමානයි capital H rho g. එතකොට මේ භාගයක් rho v වර්ගය කියන්නේ භාගයක් rho v වර්ගය කියන්නේ simple h rho g එක. එතකොට 3යි h rho g සමානයි capital H rho g ට. එතකොට මෙතන rho g කපලා ගිහලා 3යි h සමානයි capital H කියලා. ඔන්න. එතකොට ඊනලේ ද්‍රවය නැගපු උස වෙන්නේ 3h සිම්පල් 3h ට සමානයි. මේ වගේ ගානක් ඇත්තටම පොඩක් අමාරුයි. හිතන්න ඕන ගොඩක්. බර්නියුලි සම්තතිය කොහොමද මේකට අපි යොදාගන්නේ කියන එක ගැන ගොඩක් ඒ කියන්නේ අවධානයෙන් ගාන සම්බන්ධව ලොකු අවධානයකින් ඉඳලා තමයි මේක හදන්න වෙන්නේ. මේකෙදි ඇත්තටම අපෙන් අහන්නේ මේ කැපිටල් H කියන්නේ එහෙනම් කැපිටල් H හොයන්න නම් කැපිටල් H සම්බන්ධ කරගන්න මොකක් හරි සමීකරණයක් තියෙනවනේ. දැන් මෙතන පීඩන වෙනසන්නේ තියෙන්නේ. මේ පීඩන වෙනස නිසානේ මේ කැපිටල් H උසක් කියන්නේ. එහෙනම් පීඩන වෙනස අපි ලියා ගන්නවා කැපිටල් H වලින්. ඒතර පීඩන සමාන කැපිටල් H rho g. දැන් මේ පීඩන වෙනස හොයන්නේ. පීඩන වෙනස හොයන්නේ යද්දී මෙතන පීඩනයම තමයි මෙතන පීඩනය වෙන්නේ. මෙතන පීඩනයම මේ පීඩනයම තමයි මේ හැමතැනම මේ පිට පීඩන වෙන්නේ. වායු වලින් පීඩනය. මෙතන එකම පීඩනය තියෙන්නේ. එතකොට මෙතන පීඩනය P1 නම් මෙතන හරස්කඩ වර්ගඵලය මෙතන වගේ භාගයක් කියලා. එහෙනම් මෙතන මෙතන 2a කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ මෙතන පීඩනය මෙතෙන්ට අරගෙන මෙතෙන්ටයි සම්තති ප්‍රවාහ සමීකරණය
සාන්තති ප්‍රවාහ සමීකරණයයි බර්නෝලි සමීකරණයයි දාලා මේ සම්බන්ධතාවයක් ගත්තා. ඒතර බර්නෝලි සමීකරණය දාලා පළවෙනි සමීකරණය ගත්තා. සාන්තති ප්‍රවාහ සමීකරණය දාලා මෙතන v1 සමානයි 2v කියලා ගත්තා. ඒතර ඒක මෙතෙන්ට ආදේශ කරලා p0 p1 සමානයි 2න් 3ක් ρ v වර්ග කියලා දෙවෙනි සමීකරණය ගත්තා. දැන් මෙතන ρ v වර්ග කියන එක අපි හොයා ගන්නවා. මෙන්න දැන් p මෙතන සලකලා ඉවරයි. මෙතෙන්ටයි බර්නෝලි සම්දති දාලා ඉවරයි. ඊළඟට තව පොටක් හොයා ගන්නවා. ඒක තමයි මෙන්න මේ ආරම්භක a වල ඉඳන් d වලට ගමන් කිරීම. ඒතකොට a වල ඉඳන් d වලට මෙච්චර උසක් පහළට යනවනේ. ඒතකොට මෙතන ඉඳන් මෙතෙන්ට සම්දති ප්‍රවාහ බර්නෝලි දානකොට මෙතන ඉඳන් මෙතෙන්ට බර්නෝලි සමීකරණය දාලා අපිට මේ ρ v වර්ගය කියන එකට h ρ g කියලා ගන්න පුළුවන්. හරි ඒක මෙතෙන්ට දැන් p0 p1 කියන්නේ 2න් 3 ρ v වර්ග මෙතන භාගයක් ρ v වර්ගය කියන එකට ආදේශ කරන්න පුළුවන් මෙතන ඉගෙන h ρ g කියන එක. හරි. එතකොට සිම්පල් h සමානයි කැපිටල් H සමානයි 3h කියලා එනවා. අන්න ඒවා එහෙම තමයි ඉතින් මේවා මෙහෙමයි මේවා ටිකක් අමාරුයි. අමාරු වුණාට චර තර්කානුකූලව අපි මේක ගැන අධ්‍යයනය කරලා තියෙනවා. මේක හදන්න අමාරු නෑ. අපි ගානක් හදන්න පාරක් හොයාගන්න දැන් මේක බැලුවයි කියලා අපිට හිතන්න බෑ මෙතනින් පටන් ගන්නවා මෙතනින් පටන් ගන්න ඕනේ. හැබැයි අපි අහන තැන ඉඳන් ගාන හදාගෙන යන්න පුළුවන්. අහන්නේ මෙතනින් එතන ඉඳන් පස්සට හදාගෙන යන්න තියෙන්නේ කොහොමද අපි සමීකරණ ගොඩනගන්නේ කියලා. ඒක අර ආදේශ කරලා තියෙන ඉවරදීව ආදේශ කරන්න. එතකොට අපිට ඉවරදීව උත්තර ගන්න පුළුවන්. හරි අපි ඊළඟ ප්‍රශ්නය බලමු. ඊළඟ ප්‍රශ්නය නම් මේ ප්‍රශ්නයක් තියෙන්නේ. පෙන්වා ඇත්තේ පරිපත කොටසකින් I කියන එක 1 ඇම්පියර් වේනම් VAB වනුයේ. VAB A වල ඉඳන් B වලට විභවය අහන්නේ. AB අතර විභව අන්තරය අහන්නේ. එතකොට ඕකේ. අපි දැනගන්න ඕන මෙතන කෝෂයක් තියෙනවා. එතන 6 වෝල්ට් කෝෂයක් තියෙන්නේ. මෙතන තියෙනවා 2 ඕම් ප්‍රතිරෝධයක්. මෙතන තියෙනවා 1 ඕම් ප්‍රතිරෝධයක්. මෙතනත් කෝෂයක් තියෙනවා 3 වෝල්ට් කියලා. මෙතන AB නේ. දැන් AB අතර මෙතනයි විභවාන්තරය අහනවා VAB නේ. හරි දැන් අපි මෙතන ඉඳන් මෙතෙන්ට යම් බලන්න. මෙතෙන් ඉඳන් මෙතෙන්ට යනකොට මෙතන 2 ඕම් කියලා එකක් තියෙනවා. මෙතන 6 වෝල්ට් කියලා කෝෂයක් තියෙනවා. මෙතන තියෙනවා 1 ඕම් කියලා ප්‍රතිරෝධයක්. මෙතන 3 වෝල්ට් කියලා කෝෂයක් තියෙනවා. එතකොට අපි මේකේ විභවය ලියුවොත් එහෙම A වල ඉඳන් B වලටනේ. අපි මෙතන දාගමු C D E කියලා දාගත්තොත් එහෙම VAB කියන්නේ VAC දාන VCD දාන VDE දාන DE දාන DVEB මෙන්න විභවය ටික. මෙන්න මේ ටික එකතු කරගත්තා නම් හරිනේ. අපි දන්නවා ප්‍රතිරෝධයක නම් ආර්ක ප්‍රතිරෝධයක් කරහා ධාරාවක් යනවා නම් මේ අතර විභවාන්තරය ඉන්නේ V සමානයි IR ගුණිතයෙන්. ඒතකොට ධාරාව යන පැත්ත මෙතන ඉඳන් මෙහාට තමයි විභවය ක්‍රියා කරන්නේ. මෙහාට V සමානයි IR. ඒතකොට මේකේ අපිට මෙතන යන ධාරාව දීලා තියෙනවා I කියලා. මේ I කියන එක 1 ඇම්පියර් කියලා දීලා තියෙනවා. ඒතකොට දැන් VAB කියන එක VAC කියන එක ලියන්න පුළුවන්. IR ගුණිතය. I 1යි R ප්‍රතිරෝධය 2යි. දාන්න. VCD මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? කෝෂය. කෝෂයක අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. කෝෂයක විභවය ක්‍රියා කරන්නේ කොතනින්ද කොතනටද වැඩි තැන මොන පැත්තේ වැඩිද මොන පැත්ත අඩුද කියන. එතන කෝෂයක් ගත්තොත් එහෙම මේ පැත්ත ධනාග්‍රය මේ පැත්ත ඍණාග්‍රය. ඒතර මේකේ විභවය වැඩි ධනාග්‍රයෙන් ඉඳන් ඍණාග්‍රයට තමයි ක්‍රියා කරන්නේ. ඒතර විභවය වැඩි ධන පැත්තේ අඩු ඍණ පැත්තේ. ඒතර මේ පැත්තේ මේ පැත්ත තමයි විභවය ක්‍රියා කරන්නේ. ඒතර දැන් මෙතන 6 වෝල්ට් ධාරාව යන එක බලපාන්නේ නැහැ මේ 6 වෝල්ට් කියන එකට. ඒකට බලපාන්නේ මෙන්න මේ ධනත හඩුවයි ඍණත හඩුවයි කියන්නේ. දැන් ප්‍රතිරෝධයක විභවය මොන පැත්තටද කියන එක බලපානවා ධාරාවේ දිශාව අනුව. හැබැයි කෝෂයක විභවය කියන එක බලපාන්නේ නැහැ ධාරාව මත. හැබැයි ඒක බලපාන්නේ මේකේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. අපි දුමු මේකේ
විද්‍යුත් ජාම බලය E අභ්‍යන්තර ප්‍රතිරෝධය R කියලා. මේකේ කෝෂයෙන් ඉවතට ධාරාවක් යනවා. මෙහෙම කෝෂය ඉවතට ධාරාවක් යනවා නම් මේක අතර විභවාන්තරය V සමානයි E ඍණ IR කියලා ගන්න පුළුවන්. ධාරාව I නම් කෝෂය තුලට ධාරාවක් යනවා නම් කෝෂය තුලට ධාරාවක් යනවා නම් මේකේ විභවය ගන්න පුළුවන් E ධන IR කියලා. මේකෙදි කෝෂය විසර්ජනය වෙනවා. මෙතෙන්දි කෝෂය ආරෝපණය වෙනවා. කෝෂය තුලට ධාරාවක් යනවා නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් E ධන IR. ඒතර කෝෂයෙන් ඉවතට ධාරාවක් යනවා නම් V සමානයි E ඍණ IR. හැබැයි ඇත්තටම මෙතන සිම්පල් ආ. මෙතෙන්දි අභ්‍යන්තර ප්‍රතිරෝධය ගැන කතා කරන්නේ නෑනේ. මෙතෙන්දි 6 වෝල්ට් කියලා කෝෂයේ විද්‍යුත් ජාම බලය තමයි තියෙන්නේ. ඒතර දැන් මේකේ මෙන්න මේ ධනාත්මකයෙන් ඉඳන් ඍණාත්මක. මේ පැත්තට තමයි වෝල්ටීතාවේ ක්‍රියා කරන්නේ. ඒතර දැන් අපි හොයන්නේ A වලින් ඉඳන් B වලට. එහෙනම් මේ පැත්තට ධන 6යි වෝල්ට්. ධන එකතු කිරීම ආයි මේ ප්‍රතිරෝධය කරන ධාරාව මෙහාට I කියන එක. එතකොට I කියන්නේ 1යි ප්‍රතිරෝධය 1යි. ධන මෙතන ධන තහඩුව. ධන මේ පැත්තේ මේ පැත්ත ඍණ. ඒතකොට වෝල්ටීතාව මෙහාට මේ ක්‍රියා කරන්නේ. එතකොට අපි ගන්නෙ A වලින් ඉඳන් B වලට. හැබැයි මෙතන B වලින් ඉඳන් A වලට තමයි විභවය තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ 3යි කියලා ආදේශ කරන්න තියෙනවා. එතකොට මෙතන එනවා 2යි 6යි 8යි 8යි 1යි 9යි 9න් 3ක් අඩුවම 6යි වෝල්ට්. AB අතර වෝල්ටීතාවය 6 වෝල්ට්. VAB සමානයි 6යි වෝල්ට්. උත්තරය 5. මේක සරලයි. ඒකේ මතක තියාගන්න ඕන අපි කෝෂයක වෝල්ටීතාවය ධන ඉඳන් ඍණයට ක්‍රියා කරන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් කෝෂයෙන් ඉවතට ධාරාවක් යනවා නම් V සමානයි E ඍණ IR. කෝෂය තුලට ධාරාවක් යනවා නම් V සමානයි E ධන IR. ප්‍රතිරෝධයක ධාරාව යන පැත්ත තමයි වෝල්ටේජ් ක්‍රියා කරන්නේ.